කීප දෙනෙක් අඩුයි. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව අතහැරලා දන්න. එහෙමනම් කමක් නැහැ. හැබැයි එනවා නම් මේක බැලුවේ. නෑ එනවනේ. එන්නේ හරියටම 31ට. 33 එනකම් බලන්නම්. සාමාන්‍යයෙන් හරියටම වෙලාවට එනවා ඒකයි මම කියන්නේ. හරි අනිත් කට එනකම් අපි පටන් ගමු. මේ මට දැන් මේක ඇඩ්මිට් කර කර ඉන්නවා. හරි. හරි මම මේ අලුතෙන් පොඩි වෙනසක් කරා ඉල්ලුම සැපයුමේ ඉතුරු ටික අපි වෙලාව තියෙන විදිහට ඒ පාඩමක් ඉවර වෙලා වෙලාවක් ඉතුරු වෙච්ච වෙලාවක කරමු. ඒක නිසා අපි අද පටන් ගන්නවා පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන්. ඒක හැමෝටම වැදගත්. හැම අවුරුද්දෙම වාගේ ප්‍රශ්නයක් එනවා. මෙතනින් එහාට තියෙන හැම පාඩමකින්ම වාගේ ප්‍රශ්න එනවා. ඒකින්ද අද අපි කතා කරන්නේ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය. හරිද? ටියුට් එක හම්බෙලා තියෙන්නේ එකක් නෙවෙයි ටියුට් ගොඩක් ඇති. ඒ ඔක්කොම හම්බෙලා මට කියන්න කවුරු හරි ටියුට් ටික හම්බුණාද? මොකද මම මෙහෙදි කරාට වඩා වැඩි ටියුට් ප්‍රමාණයක් එව්වා. හරි. හම්බුණා නේද? රයිට්. මේ වගේදී මේ පාඩම් වලදී ටියුට් එකේ තියෙන්නේ හෙඩ්ලයින්ස් ටික විතරයි. ඔයාලා මේ උවමනා දේවල් ලියා ගන්න. හරි? ඒ ටියුට් එකේ මෙතනම ඕකේ ලියවිලා නැති මම කියන දේවල් උවමනා නැති මේ මාස 3-4 මතක තියාගන්න පුළුවන්. නමුත් උවමනා වුණොත් ලියා ගන්න. රයිට්. අපි කරගෙන යමු. ඉස්සෙල්ලා චුට්ටක් හිමින් කරන්න. දවස් දෙකකින් විතර ඉවර කරන්න ඕන. නමුත් අපි කරමු. පාරිභෝගිකයා කියන්නේ කවුද? පාරිභෝගිකයා කියන්නේ කවුද? අහලා වැඩක් නැහැ නේද? කෝඩ් එක නම් පැහැදිලිම ඒ පුතේ නිල් පාට හින්දා මම කළු පෑනෙන් ලියන්න. ඒ පැහැදිලිම දිවෙන්නේ නිල් පෑනෙන් ලියපුවම. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන්. right? පාරිභෝගිකයා කියලා කියන්නේ අපි. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පුද්ගලයා තමයි පාරිභෝගිකයා කියලා කියන්නේ. කුටුම්බයන් එහෙම නැත්නම් අපි. හරිද? right. එතකොට පාරිභෝගිකයා අපි කියලා හිතමුකෝ. අපේ හැසිරීම මොන වගේද? පාරිභෝගිකයෙක් හැටියට. පාරිභෝගිකයෙක් ලෙස ඔයාගේ හැසිරීම මොන වගේද? ඔයාලා හැසිරෙන්නේ කොහොමද? දැන් පැහැදිලිනේ බෝඩ් එක නේද? පාරිභෝගිකයෙක් හැසිරෙන නිකන් බලු විදිහට හැසිරෙන්නේ. පාරිභෝගිකයෙක් හැටියට ඔයා වෙළඳපොළට ගියාම භාණ්ඩයක් මිලදී ගන්නකොට පරිභෝජනීය සඳහා මොකක්ද බලන්නේ? මට කියන්න භාණ්ඩයක් මිලදීලා ගන්න ගියාම ඔයා පාරිභෝගිකයෙක් හැටියට භාණ්ඩේ මොනවද බලන්නේ? කියන්න බලන්නේ උඹ. මාර ගොඩක් බලනවා. quality, price, expiry date එක
ගොඩක් ජාති බලනවා. ඔය ඔක්කොම බලන්නේ මොකක් උපරිම කර ගැනීමද? ඔන්න දැන් මම වචනේ දුන්නා. භාණ්ඩයේ මිල බලනවා. ගණන් යන භාණ්ඩයේ මිල බලනවා. හරිද? කල්ලිකුත් තුන දිනය බලනවා. ඊට පස්සේ තව මොනවද කියලා කිව්වල? තව ගොඩක් බලනවා. මේක තියෙන ටික මම ලියන්නම්කෝ. බ්‍රෑන්ඩ් නේම් එක, ක්වොලිටි එක. ඒක තත්ත්වය, බ්‍රෑන්ඩ් නේම් එක, බ්‍රෑන්ඩ් නේම් කියලා කියන්නේ. හරි. ඒ වගේ ගොඩාක් දේවල් බලනවා කියලා ලියලා තියෙනවා. මේ බලන්නේ ඔය ඔක්කොම බලලා ගන්න භාණ්ඩයෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් ඒකට උත්තරේ දෙන්නකෝ. ඔය කියන සේරම දේවල් බලන්න. මේ කියන සේරම දේවල් ගල්ලා බලන භාණ්ඩයෙන් හරි. එක්කෙනෙක් ලියලා තිබ්බා. ඒකින්ද මම කියන්නේ මොකද්ද? තෘප්තිය. එහෙම නැත්නම් උපයෝගීතාව. එහෙනම් පාරිභෝගිකයෙක් හැටියට ඔයා ගිහිල්ලා භාණ්ඩයක් මිල දීලා ගන්නකොට මේ ඔක්කොම බලනවා තමයි. ඒ බලන්නේ ඇයි? තමන්ගේ උපයෝගීතාවය එහෙම නැත්නම් තෘප්තිය උපරිම කර ගැනීම සඳහා. භාණ්ඩේ මිල වැඩි නම් ඒක එච්චර ඔයා හිතනවා මේච්චර දීලා ගත්තාම අපිට මේකේ ලැබෙන තෘප්තිය එච්චර නෑ කියලා. මේ පාඩම ටිකක් ආත්ම සහගතයි. ඒ කියන්නේ අපි හිතේ තමා තියෙන්නේ. එහෙම චුට්ටක් ගැටලු තැන් එයි අපි ඒවා කතා කරගෙන යන්න. එහෙමනම් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය උපයෝගීතාවය. මේවා මම මෙහෙදි අහනවා. දැන් මෙහෙදි මම ලියන. එහෙනම් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය තමයි අපි උපයෝගීතාවය කියන්නේ. ඔයාලා ඒ ලෙවල් වලට චුට්ටක් ඉගෙනගෙන ඇති. මතකද දන්නේ කාල උපයෝගීතාවය, ස්ථානීය උපයෝගීතාවය ඔය ආදී වශයෙන් පහකට විතර බෙදලා ඉගෙනගෙන ඇති. අපි ඒවා ගැන නෙමෙයි දැන් මේ කතා කරන්නේ. එහෙනම් පාරිභෝගිකයේ හැසිරෙන්නේ මොකක් උපරිම කර ගැනීමටද? උපයෝගීතාවය උපරිම කර ගැනීම. උපයෝගීතාවය උපරිම කර ගැනීමේ අදහසින් තමයි පාරිභෝගිකයෙක් හැසිරෙන්නේ. හරිද? මේ පාරිභෝගිකයේ උපයෝගීතාවය උපරිම කරගෙන භාණ්ඩ හා සේවා මිල දීලා අරගෙන හොඳටම තෘප්තියක් ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කිරීමට අපි න්‍යායන් කිහිපයක් සාකච්ඡා කරනවා. හරිද? එහෙනම් පාරිභෝගිකයෙක් හැසිරෙන්නේ කොහොමද? තෘප්තිය උපරිම කරගෙන. ඒ තෘප්තිය උපරිම කරගන්න පාරිභෝගිකයෙක් භාණ්ඩ හා සේවා මිලදී ගත යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අධ්‍යයනය කිරීමට තමයි අපි මේ න්‍යායන් ඉගෙන ගන්නේ. න්‍යායන් අපි පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන් ක්‍රම දෙකකට දෙනවා. සංඛ්‍යා සූචක ප්‍රවේශය, අනික තමයි ක්‍රම සූචක. ඒ ඔක්කොම දීලා තියෙන්නේ ක්‍රම සූචක ප්‍රවේශය කියලා කියන්නේ. අපි අද කතා කරනවා සංඛ්‍යා සූචක ප්‍රවේශය. සංඛ්‍යා සූචක ප්‍රවේශය කියන්නේ මොකද්ද? ඔයාලා දැන් ගිහිල්ලා අපි හිතමු ධූරියන් ගෙඩියක් ගන්න. හරිද? කන જાති ගන්න මම ඒවා පරිභෝජනය කරපුවාම අර දැනෙන ගතිය වැඩි හින්දා. හරිද? ධූරියන් ගෙඩියක් ගත්තාම ධූරියන් ගෙඩියේ එක මදුලක් කාලා එහෙම නැත්නම් ඔයාලා කැමතිම මොනවා හරි අඹ හරි දොඩම් හරි අන්නාසි හරි මොනවා හරි දෙයක් අයිස්ක්‍රීම් හරි ටොපි හරි කාලා පළවෙනි ඒ යුනිට් එක එහෙම නැත්නම්
ඒ කෑල්ල හරි ඒ ගෙඩිය හරි කාලා ඔයාට ලැබෙන උපයෝගීතාවය කීයද? කාටද කියන්න පුළුවන්? අන්න ඒකයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඔයා මොකක් හරි භාණ්ඩයක් පරිභෝජනය එක්ක නාන්න කියලා වතුර පරිභෝජනය. එහෙමත් වෙන්න පුළුවන්. හරිද? බත් කන. මොනවා හරි කාපුවාම ඔයාට ලැබෙන පළවෙනි ඒකකේ පාවිච්චි කරපුවාම ලැබෙන උපයෝගීතාවය කීයයි කියලා කියන්නේ. අන්න ඒක කියන්නේ අපි යුටිල් කියලා එකකෙදුත් කියනවා. එහෙම නැත්නම් මුදල් ඒකක වලින් මාසෙන් පස්සේ මැන්න. යුටිල් කියන එකකේනුත් මයින්නවා මුදල් ඒකක වලිනුත් මයින්නවා. එහෙනම් පළවෙනි දූරියම් මදුල කෑමෙන් පස්සේ මට රුපියල් 25ක උපයෝගීතාවයක් ලැබෙනවා. මෙන්න මේ ආකාරයට කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් කියන උපකල්පනයේ මත ඉඳන් ඉගෙන ගන්න න්‍යායයන් අපි කියනවා සංඛ්‍යා සූචක ප්‍රවේශයේ යටතේ එන න්‍යායයක් කියලා. මොකද්ද? අපි පරිභෝජනය කරන භාණ්ඩයෙන් ලැබෙන උපයෝගීතාවය සංඛ්‍යාත්මක මැනිය හැකියයි උපකල්පනය කරලා. ඉගෙන ගන්න න්‍යායන් ටික මොනවද? සංඛ්‍යා සූචක ප්‍රවේශය. ඒ යටතේ අපි එකක් ඉගෙන ගන්නවා ආන්තික උපයෝගීතා න්‍යාය. ආර්ථික උපයෝගීතා න්‍යාය යටතේ ඉගෙන ගන්න. හරිද? ඒක හරියට අවබෝධ මෙතන නිකන් තේරුණාද? හරියටම අවබෝධ කරගෙන යන්න ඕන පුතේ. නැත්තම් පොඩ්ඩක් මේක පස්සේ ගැටලු වෙනවා. මට කියන්න ඔතෙන් දෙනකන් තේරුණාද? තේරෙන්න දෙයක් කරේ නෑ. නමුත් ඒ සුට්ටක් තේරෙන්න ඕනි. ඈ? ආයි කියන්නේ? අම්මා. හරි. අපි කිව්වේ කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය තෘප්තිය තමයි අපි උපයෝගීතාවය කියලා කියන්නේ. මේක දැන් ඔයාට දැනෙන විදිය හිතා ගන්න. හරිද? ඒ කියන්නේ ඔයාලා ඉල්ලුම සැපියුම කියලා හිතාන හිටියා ඔය. ඒකයි උනේ. මං කිව්වනේ. හරිද? එහෙම බෑ. එහෙම ඔන් කරලා ගෙදර ගිහලා වතුර පීලා නාලා කාලා આવුත් නම් බෑ මේක කරන්න. මෙතනින් එහාට මොකොත් කරන්න බෑ. right? ලේසිම පාඩම් ඔයාලා අවධානයෙන් හිටියේ නැත්තම් බෑ කරන්න. එතකොට කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් මට ඇපල් දොඩම් යන්න වෙලාවකුත් නෑ. මේ භාණ්ඩ ඇපල් 1 ඇපල් 2 ඕය ආදි වශයෙන් ඕන භාණ්ඩයක් තියෙනවා x y z ඔය ආදි වශයෙන් මේ ඕනෑම භාණ්ඩයක් පරිභෝජනය කරපුවාම ලැබෙන තෘප්තිය අපි කියන උපයෝගීතාව ලැබෙන උපයෝගීතාවය කියලා කියනවා. මේ උපයෝගීතාවය ඇපල් ගෙඩියක් කාපුවාම උපයෝගීතාවය රුපියල් 5යි. දොඩම් අඹ ගෙඩියක් කාපුවාම උපයෝගීතාවය රුපියල් 10යි. ආදී වශයෙන් ඔයාට කියන්න පුළුවන්. මේක ටිකක් හරි ගැටලුව. අර එහෙම එකක් කියන්න බෑ. නමුත් මේ න්‍යායවල වලදී එහෙම උපකල්පනය කරනවා. අපි ගණන් හතරකට තේරෙයි. හරිද? එහෙනම් මේ සංඛ්‍යා සූචක ප්‍රවේශයේදී කරන්නේ අපි පරිභෝජනය කරන භාණ්ඩ වලින් ලැබෙන උපයෝගීතාවය අපිට යුටිල් වලින් යුටිල් කියලා එකකයක් අර්ථ දක්වලා තියෙනවා. ඒක අපි අතාරින්කෝ. රුපියල් වලින් ලංකාවෙම ගමුකෝ. ඩොලර් ඕනෙත් නැහැ. රුපියල් වලින් මයින්න පුළුවන්. කියලා අපි හිතාගන්න. හරිද? එහෙනම් දැන් වතුර එකක් ළඟ තියෙනවා බිස්කට් එකක් ළඟ තියෙනවා දැන් බිස්කට් එකක් කන්න. එහෙම නැත්නම් වතුර විදුලි බොන්න. බීලා දැන් බලන්න ඔයාලට ලැබෙන උපයෝගීතාවය කීයද? මොනවද කියන්නේ? කියන හැටි මම කියලා දෙන්න තාසුට්ටි. එන්නේ එහෙම උපයෝගීතාවය Tamanට ලැබිච්ච උපයෝගීතාවය මෙච්චරයි කියලා සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් කියන මතයේ ඉඳන් ඉගෙන ගන්න න්‍යායන් ටික තමයි අපි ඉගෙන ගන්නේ සංඛ්‍යා සූචක ප්‍රවේශයේ යටතේ. හරිද? තාම න්‍යායන් ඉගෙන ගන්න කිව්වෙත් නැහැ. එහෙම කොහොමද කරන්න ළමයි? න්‍යායන් දෙක. දැන් තේරුණාද? තේරුම් නැත්තේ ඔයාලා රෙදි ගලවලා දැන් සූට් මාරු කරලා ලැහැත් වෙනවා මේක ඕන් කරලා. එතකොට මම මෙහි ගිහිල්ලා. ඒකයි. දැන් හරිද? ඒ ටික තේරුණා සංඛ්‍යා සූචක ප්‍රවේශය කියන්නේ මොකද්ද? හරි? right. ඊට පස්සේ මේකෙදි ඊට පස්සේ පසු කාලීන ආර්ථික විද්‍යාඥයෝ කියනවා නෑ. කිසියම් පුද්ගලයෙක් දැන් ඔයා කියලා හිතන්න මම නෙවෙයි තමන්. මම පරිභෝජනය කරන භාණ්ඩ
මේ ඇපල් මේ අඹ මේ භාණ්ඩ වලින් ලැබෙන ඔය ආදිවාසී මොන තරම් තියෙනවා ඈ මේ භාණ්ඩ වලින් ලැබෙන උපයෝගීතාවය සංඛ්‍යාත්මකව මැනිය යුතු නැහැ සංඛ්‍යාත්මකව මයින්ඩ් අවශ්‍ය නැහැ කියලා කියන්නේ හරිද මේක මිනිමයිස් කරලා තියෙන්නේ නෑනේ මම දැන් මිනිමයිස් අප්පඩ ගියෝගන්න හරි right සංඛ්‍යාත්මකව මයින්ඩ් ඕනේ නැහැ කියලා කියනවා පසු කාලේ එයාලා කියන්නේ එන්න මෙහෙම කිසියම් ශ්‍රේණිගත කිරීමක් කරන්න පුළුවන් නම් ඇති කියනවා දොඩම් ගෙඩියකින් ලැබෙන උපයෝගීතාවය U1යි කියලා හිතනවා මොකක් හරි මට්ටමක් සංඛ්‍යාවක් නැහැ U1 කියලා මට්ටමක් හරි ප්‍රමාණිතයි ඊට පස්සේ කියනවා එහෙම නැත්නම් මෙහෙම කියනවා අඹ ගෙඩියෙන් ලැබෙන උපයෝගීතාවය අපි හිතමු 1 U කියලා right ඊට පස්සේ කියනවා අඹ ගෙඩියෙන් ලැබෙන උපයෝගීතාවය දොඩම් ගෙඩියෙන් ලැබෙන උපයෝගීතාවය වගේ දෙගුණයක් ඊට තේරුණාද ඔය වාගේ නිකන් කිසියම් ක්‍රමයකට අපිට කියන්න පුළුවන් දොඩම් ගෙඩිය පාවිච්චි කරපුවාම උපයෝගීතාවය නිකන් අර සල්ලි වලින් කියන්නේ මට හොඳ තෘප්තියක් ලැබුණා. ඇත්තනේ වාට දොඩම් ගෙඩියක් කාලා ඔයා මෙහෙම කියන්න පුළුවන් නේ. මම දොඩම් ගෙඩියක් කෑවා මාර රහයි. ඒ තමයි තෘප්තිය. ඊට පස්සේ තව එක්කෙනෙකුට කියන්න පුළුවන් ඊයේ මම අඹ ගෙඩියක් කෑවා ඒක වාගේ 10 ගුණයක් මේ අද කහපු දොඩම් ගෙඩිය රහයි කියලා. තේරුණා මං කියන එක? මේක නිකන් මනස් කල්පිත න්‍යායක්. ඒක හින්දා ටිකක් හොඳට හිතලම තේරුම් ගන්න ඕනේ. ඔයාලා ඕන තරම් කියලා කියනවා. ඊයේ කාපු මුරුංගා හොද්දට වඩා අද පොළොස් සැඹුල නම් මාර රහයි. නිකන් ශ්‍රේණිගත කිරීමක් නේද කරන්නේ? තරාගත කිරීමක්. තව එකකට වඩා මේක හොඳයි. ඒක ඉස්සල්ලා එක ඊට වඩා අඩුයි. එහෙනම් ඒක ඉස්සල්ලා එක U1 U කියන්නේ යුටිලිටි කියන එක නිකන් ඕන අපුරක් දාගන්න. U1 කියන උපයෝගිතා මට්ටම මේක වෙනකොට U2 ඊට වඩා වැඩි. සමහරට ඊට වඩා අඩු එකක් තව තියෙන්න පුළුවන්. අපි උපේක්ෂා වක්‍ර ගැන පස්සේ කතා කරමු. එහෙම සංඛ්‍යාත්මකව මනින්න ඕනේ කිසියම් ක්‍රමයකට පෙළ ගස්සන්න පුළුවන් කියලා විතරයි උපයෝගීතා න්‍යායයේදී ඉගෙන ගන්න අපි මොකේදීද ක්‍රම සූචක ප්‍රවේශය. හරිද? පරිභෝජනය කරන භාණ්ඩ වලින් ලැබෙන උපයෝගීතාවය කිසියම් පිළිවෙලකට පෙළ ගස්වන්න පුළුවන්. එකට වඩා මේකේ උපයෝගීතාවය වැඩි, ඒකට වඩා මේකේ උපයෝගීතාවය වැඩි ආදී වශයෙන් කියන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ අර්ථය අපි ඉගෙන ගන්නවා උපේක්ෂා වක්‍ර විග්‍රහය, දෙක ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය, තුන ලාක්ෂණික විග්‍රහය. බලමු අපි ඒවා වෙලාව තියෙන හැටියට මේවා ටිකක් ගැඹුරු අපි උපේක්ෂාවක් තමයි හොඳට ඉගෙන ගන්න ඕනේ නැත්තේ. ඒකයි මේකයි ඉගෙන ගත්තාම ඔයාලා විභාගෙට හොඳටම ප්‍රමාණවත්. අපි ඒක කරලා බලමු අනිත්ව කරන්න පුළුවන්ද ඕනේද කියලා. හරිද? right. එහෙනම් දැන් මේක සංඛ්‍යාත්මක මයින්ඩ් පුළුවන් කියන න්‍යාය මේක සංඛ්‍යාත්මක මයින්ඩ් ඕනේ නැහැ කිසියම් විදිහකට පෙළ ගස්වා ගන්න පුළුවන් නම් ඇති කියන මතයේ ඉඳන් ඉගෙන ගන්න න්‍යායන් ටික. ඔන්න ඉගෙන ගන්න තියෙන න්‍යායන් පැහැදිලිද? ඕක මොකවත් ඉගෙනුවේ නැහැ. මම අහන්න ඕනෙත් නැහැ මේවා පැහැදිලිද කියලා. හරිද? එතෙන් එනකම් මොනවා හරි ගැටලුවක් තියනවද? පැහැදිලිද පුතේ කියපු ටික? පොඩි දෙයක් කිව්වා. හරිද එතෙන් එනකම්? ටක් ගාලා කියන්න. ලියා ගන්නවද? මේක ලියා ගන්න දෙයක් නෑ පුතේ මම ඔක්කොම දීලා ඇත්තේ. හරි. හරි ඔයාලා උත්තර දෙන්නේ නැතුව හද නැති හිටියොත් මට ඉතින් තීරුණා කියලා උපකල්පනය කරනවා. ආර්ථික විද්‍යාව අපි කරන්නේ උපකල්පනය කරන එකනේ. එහෙනම් අපි ඉස්සලාම බලමු සංඛ්‍යා සූචක ප්‍රවේශය යටතේ තියෙන න්‍යාය මොකක්ද කියලා. ඒක විතරක්වත් අද කරන්න බලමුකෝ. හැබැයි දවස් දෙකකින් පාඩම ඉවර කරන්න. කොරිම හිමින් යන්නේ මම වේගෙන් යන්න අදහසකුත් නැහැ මේ පාඩම් වලදී. ආයෙ වේගෙන් යන පාඩම් තියෙනවා ඉස්සරහදී මේවා මේ අවශ්‍ය පාඩම් නිසා වල විභාගයටත් තියෙන නිසා අපි මේ
आर्थिक उपयोगिता न्याय, आर्थिक उपयोगिता न्याय संख्या सूचक प्रवेश යටතේ ඒකේ ගණන් තියෙනවා උපරිම හදන්න තව ඉස්සරහට යනකොට ඔයාලට න්‍යාස නිෂ්ඨායක අවකලන ආංශික අවකලන ඔක්කොම කරලා ගණන් හදන්න තියෙනවා මොකද්ද දැන් ආපු ඉන්නවද ඒව නම් පුතේ කරන්න දෙයක් නැහැ මේ පාඩම් වල මට නම් ආයෙ කියන්න බෑ කායින් හරි ආගන්න ඒ ටික වෙලාවට ලොග් වෙන්න right आर्थिक उपयोगिता न्याय ගැන කතා කරනකොට අපි මේ න්‍යායේ උපකල්පන ගැන චුට්ටක් කතා කරන්න එනවා. මම ආර්ථික උපයෝගිතා න්‍යාය අර්ථ දක්වන්න ඉස්සර ඒක ගැන මුකුත් කියන්න ඉස්සර අපි උපකල්පන බලමු. මේ උපකල්පන මතින් තමයි කියන්නේ. මේ මම දීලා තියෙනවා. පාරිභෝගිකා තාර්කිකයි. පළවෙනි එක තමයි තාර්කිකයි. මොකක්ද කියලා බලමු. පාරිභෝගිකයා තාර්කිකව හැසිරෙනවා කියලා උපකල්පනය කරනවා. දැන් තමන් ගැන හිතන්න මම හොඳ තාර්කික පාරිභෝගිකයෙක්. මම එළ පාරිභෝගිකයෙක් කඩේට යනවා. හරිද? දැන් ඔයා තාර්කික පාරිභෝගිකයෙක් නම් ඔයා හැසිරෙන්නේ කොහොමද? ආ දැන් මම කියන්නේ. ඒක තමයි තාර්කික පාරිභෝගිකය. ඔයා තාර්කික පාරිභෝගිකයෙක් නම් මේවම මේ මුදලාල්ලා කඩේ යන අම්මලා තාත්තලා ඔක්කොමලා දන්නවා. හැබැයි ආර්ථික විද්‍යාව කියලා දන්නේ නැහැ. හැබැයි යාලා දන්නවා. හැබැයි ඔයාලා දන්නේ නැහැ. මොනවද කියන්නේ? ඔයා තාර්කික පාරිභෝගිකයෙක් නම් කොහොමද කඩේට ගිහිල්ලා හැසිරෙන්නේ? කම්පෙයාර් කරනවා. තා කියන්නේ දැන් මේක කීපතරම තමයි අඩුම මිලක් තියෙන. ඔව් තීරීමක් කරනවා. දැන් එක්කෙනෙක් ළඟට කියලා තිබ්බා. ඔයාලා ගිහිල්ලා ගන්න ඔයා තාර්කික පාරිභෝගිකයෙක් කියලා කියන්නේ තමන් ළඟ තියෙන ආදායමට දැන් ඔයා ගාව තියෙනවා රුපියල් 100ක්. රුපියල් 100යි තියෙන්නේ. මේ රුපියල් 100න් උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් භාණ්ඩ මිලදීලා ගන්න. උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට භාණ්ඩ මිලදීලා ගන්න. ඒ ගන්නේ පාරිභෝගිකයා මෙන්න මෙහෙම මිලදීලා ගන්නේ නැහැ. මේ බඩු ටික ඔක්කොම මිලදීලා ගන්නකොට මේ ටිකේ එකතුව වෙන්න නැත්තේ අඩුම වශයෙන් සමාන හෝ කුඩයි. x1 ධන x2 ධන x3 ආදී වශයෙන් ගිහලා xnත මේවා එච්චර හිතන්න යන්න එපා. මේ කියන්නේ මොකද්ද? ඔයා ගන්න භාණ්ඩ පැස. දැන් එහෙම දාපුවම ඔයාලා රවුල්. මේ දොඩම් මේ රෙදි මේ සපත්තු ඔය කොහොම ගත්තන් පස්සේ මේ ඔක්කොගේම ගණන් ටික එකතු කරන් පස්සේ 100ට සමාන හෝ කුඩා වෙන්න. ඇයි? ඔයාගෙන් සාමාන්‍යයෙන් අපි කියන්නේ 100ට සමාන වෙන්න ඕනේ කියලා. ආදායම උපරිමයෙන් වියදම් කරන්න ඕනේ. නමුත් මෙතන 99ක් වෙන්න පුළුවන්. ඒකයක් සමාන කිරීම දාලා තියෙනවා. හරිද? තමන්ගාව තියෙන ආදායමෙන් උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් භාණ්ඩ මිලදීලා ගන්න. තව විදිහට කියනවනම් තමන් ළඟ තියෙන ආදායමට ආසන්න අඩුමාගේ. අන්න ඒව මතක තියාගන්න. මෙහෙම ගන්නෙ නැහැ. ඊයි සත එකක් ගන්නෙ නැහැ. ඇයි? එයා තාර්කික නැහැ. ණය වෙනවනේ තුරු සතය. එහෙම වෙන්නේ නැහැ. ඔයා තාර්කික හැසිරෙනවා කියලා කියන්නේ ගාන හදනකොට මෙහෙම උත්තර ඇවිල්ලා තියෙනවා භාගයට. එහෙම එන්න බෑ. හරි? ඔයා තාර්කිකව හැසිරෙනවා කියලා කියන්නේ
තමන් ළඟ තියෙන ආදායමින් උපරිම තෘප්තිය ලැබෙන ආකාරයට භාණ්ඩ මිලදීලා ගන්නවා. ඒ භාණ්ඩ පැසී වටිනාකම අවම වශයෙන් ඔයාගාව තියෙන මිලට සමාන හෝ අඩු වෙන්න ඕන. පැහැදිලිද? තාර්කිකව හැසිරෙනවා කියන එක පැහැදිලිද? පාරිභෝගික තාර්කිකව හැසිරේ කියන එක පැහැදිලිද? ඉක්මනට කියන්න ඕනේ මොකද? තාර්කිකව හැසිරෙනවා කියන්නේ ඔයාගාව තියෙන ආදායමට සමානව හෝ ඊට වඩා අඩුවෙන් තමයි මිලදීලා ගන්න. හරි කියලා හිතනවා. ආගෙන එක්කලා ඉන්න බෑ. right. පළවෙනි උපකල්පනේ ඔන්න පාරිභෝගික තාර්කිකය කියලා අපි උපකල්පනය කරනවා. ටියුට් එකේ තියෙන්නේ ඔක විතරයි. උපයෝගීතාවයේ සංඛ්‍යාත්මකව මැනිය හැකි. right. ඒක තමයි අපි අර කතා කරේ. ඔයා කිසියම් භාණ්ඩ තොගයක් ගන්නවා. right. ඒක අපත්තුව. ඒක නිකන් කෙසෙල් ගෙඩියක් දෙකට කපුවා ගන්නේ මන් දන්නේ නැහැ. චිත්‍ර මම නිකන් චිත්‍ර අඳින්න පුරුදු වෙනවා. right. එවැනි උපකල්පනය කියන්නේ අප ගෙඩිය කෑවා රුපියල් 10ක් උපයෝගී තෘප්තියක් ලැබුණා. තොඩන් ගෙඩිය කෑවා රුපියල් 20ක තෘප්තියක් ලැබුණා. තපස්සුව දාගෙන යනකොට මේ කකුල කැපෙනවා. අනුපයෝගීතාවයක් මෙතනදී අපි සලකන්නේ නැහැ. රුපියල් 5ක් උපයෝගීතාවයක් තමයි ලැබෙන්නේ. ඔය ආදි වශයෙන් තමන් පාවිච්චි කරන භාණ්ඩ හා සේවා වල උපයෝගීතාවය සංඛ්‍යාත්මකව මනින්න පුළුවන් කියලා උපකල්පනය කරනවා. හරිද? හරිද? හරි. දැන් ආසයිතර පාඩම. ඔයා කිසියම් භාණ්ඩයක් කනවා හෝ තව ඉතින් හිතා ගන්න පුළුවන් මම මෙහෙම පාවිච්චි කරත් ඒ තෘප්තියම තමයි කියලා. ඒක ඕන එකක් හිතා ගන්න මේක මට මේ ඔන්ලයින් ක්ලාස් එක සමහරව කියන්න බෑ. ඉතින් එහෙම ඊට පස්සේ ස්වායත්ත උපයෝගීතා කල්පිතය. තුන්වෙනි උපකල්පනය තමයි ස්වායත්ත උපයෝගීතා කල්පිතය. එනන්තම මේක කියන ආකලන නියමයක් හැටියට තමයි මේක යන්නේ. right. ස්වායත්ත උපයෝගීතා කල්පිතය කියලා කියන්නේ අද එසි නෑ. කියන්නේ මට දැන් අද දාඩිය දාන්න කරන්න බෑ. පාඩම අපරාධයි මේ ටික මම මෙතන මේවා කරන්නේ. right. ස්වායත්ත උපයෝගීතා කල්පිතය කියලා කියන්නේ එක්ක රිමෝට් එක තිබ්බනම් මට මේක දාගන්න හරියි. කවින් දාන්නේ AC එක උඩ පානි කරා හැමදාම මේක දාන්නේ නැහැ නේ අප්පා. right. හරි. ස්වායත්ත උපයෝගීතා කල්පිතය කියලා කියන්නේ අපි හිතුව මේ අමු අබ දිනු. හරිද? අමු අබ ගෙඩි ටිකක් තියෙනවා. right. දැන් උපයෝගීතාවය කියන්නේ මේ භාණ්ඩ ටික පරිභෝජනය කරපුවම ලැබෙන උපයෝගීතාවය මේ අඹ ගෙඩි පරිභෝජනය කිරීම මගින් ලැබෙන උපයෝගීතා ටිකේ එකතුවට පමණමයි සමාන. ලෝ දෙයක් තේරුන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ලෝන දැන් තේරෙන්න ආයි කියන. ඒ කියලා කියන්නේ දැන් කියනවා මෙතන ලුණු. හරිද? මේ ලුණු කොලේක ඔතලා තියලා තියෙනවා. ඊටම පරිදි. හරි හැම අඹ ගෙඩිය ළඟින්ම ලුණු ටික ටික තියලා තියෙනවා. දැන් පළවෙනි අඹ ගෙඩිය කාපුවාම උපයෝගීතාවය 100යි. දෙවෙනි එක කාපුවාම උපයෝගීතාවය 80යි. තුන්වෙනි එක කාපුවාම උපයෝගීතාවය 50යි. නිකම්ම ඉලක්කම් තමයි. ඒව ගැන මේ පදනම හිතන්න එපා. පදනම මම පස්සේ කියලා දෙන්න. right. හැබැයි මේ අඹ ගෙඩියත් එක්ක ලුණුත් එක්ක සම්බන්ධ කරලා කෑවොත් පළවෙනි අඹ ගෙඩියෙන් ලැබෙන රුපියල් 120ක උපයෝගීතාවය. පැහැදිලිද? දෙවෙනි එකෙනුත් ලැබෙන ලුණුත් එක්ක කෑවොත් නම් රුපියල් 100ක උපයෝගීතාවය. තුන්වෙනි එකෙන් කෑවන ලුණුත් එක්ක කෑවොත් උපයෝගීතාවය 80ක උපයෝගීතාවය. මොකද උනේ?
මේ අඹ ගෙඩිය විතරක් නොකා ඒහා සමග තවත් එකක් මොකක් හරි පරිභෝජනය කරොත් තමයි පැණි වෙන්න පුළුවන්. ඕනද ඔය අමු අඹයි පැණි කනවා නම් ඒත් මට කමක් නැහැ. මම නිකන් මේ ලුණු ගත්තා. හරිද? එහෙමනම් ස්වායත්ත උපයෝගිතා කල්පිතයෙන් කියන්නේ අපි සලකා බලන භාණ්ඩයේ මුළු උපයෝගීතාවය ලැබෙන්නේ ඒ සලකා බලන භාණ්ඩයේ මත එහෙම නැත්නම් භාණ්ඩය විතරක්ම පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතා ටික එකතුවට. තවත් වෙන යම් භාණ්ඩයක් ඒකට සම්බන්ධ වෙලා තිබීම සලකන්නේ නැහැ කියන්නේ. හරිද? ඒ කියන්නේ ලුණු තිබ්බ එක සලකන්නේ නැහැ. එහෙම තිබ්බොත් උපයෝගීතාවය වෙනස් වෙනවා. නමුත් අප සලකන්නේ මේක රඳා පවතින්නේ අපි මේ පරිභෝජනය කරන අඹ ටිකේ උපයෝගීතා ටිකේ එකතුවට. එහෙනම් මුළු උපයෝගීතාවය වෙන්නේ 180යි 230යි. පැහැදිලිද? හැබැයි මේවා තිබ්බ කියලා සැලකුවොත් ඊට වැඩිය වැඩි 120යි 220යි 300යි. පැහැදිලිද මං කියපු? එහෙමනම් ස්වායත්ත උපයෝගීතා කල්පිතයෙන් කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක මුළු උපයෝගීතාවය ලැබෙන්නේ ඒ සලකා බලන භාණ්ඩයේ පමණක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතා මට්ටම් ටිකේ එකතු. තවත් දෙයක් තියෙනවායි කියලා සලකලා අපි මේක ගණනය කරන්නේ නෑ කියන එක. ආර්ථික උපයෝගීතාවයේ හීන වේ. හරිද? ඊළඟ උපකල්පනය ආර්ථික උපයෝගීතාවයේ හීන වේ කියන. ආන්තික උපයෝගීතාවයේ හීන වේ කියන එක උපකල්පනයක්. ඒක දැනට ඔහොම මතක තියාගන්න. ඒක අපි ටිකක් දිගට කතා කරන්න ඕනේ මාතෘකාව තව විනාඩි දෙකකින් කතා කරමු. රයිට්? මුගලේ ආන්තික උපයෝගීතාවයේ ස්ථාවරව පවතී. මේ දෙකම ඔහොම තිබ්බේ. මේ දෙක දැන් ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරනවා අපි. ඔන්න ඔය උපකල්පන මත. මොකද ආන්තික උපයෝගීතාවයේ හීන වෙනවා කියන එක ඔය යන්තම් කියලා දීලා බෑ. ඒකින්ද ඒක තව තප්පරයක් මම එහාට ඔය උපකල්පන මත ඉඳන් තමයි අපි මේ ආන්තික උපයෝගීතා න්‍යාය කතා කරන්නේ. ඉතින් ඉස්සෙල්ලා උපයෝගීතාව ගැන කතා කරනකොට අපි කතා කරන්න ඕනේ තව උපයෝගීතා ශ්‍රිත ගැන. උපයෝගීතා ශ්‍රිතය. කියන්නේ මොකක්ද කියලා බලලා ඉන්න. දැන් ඔය ශ්‍රිත පොඩ්ඩක් ඕන වෙනවා. ඒක අපි කතා කරන්නේ මුළු උපයෝගීතා ශ්‍රිතය. මුළු උපයෝගීතා ශ්‍රිතය. මුළු උපයෝගීතාවය අපි හඳුන්වන්නේ TC කියන TU කියන එක. TC නෙමෙයි. Total utility. ඒක මේ බලන්න නැත්නම් වල වැඩ කරන්නේ නැහැ මේක අප්පා මට හිතෙන්නේ. මට දාඩි ගලනවා. වැඩ නැනේ? දැන් නෑ රිලයිට් එක වතු? නෑ පත්තු. එකයි පත්තු. දැන් අර දෙකක් පත්තු. එහෙනම් ඇත්තට දාඩි ගන්න. එහෙනම් අර ඇරලා ඉඳන් දාන්න. ඔක්කොම යනවා ඉතින්. ආයෙ මට රිමෝට් එක තියලා ඔහෙ තියනවද උක? නෑ නෑ අනිත් දවස් මෙතන තිබ්බනම් මට ඔන් කරගන්න පුළුවන්. දැන් නම් ඕනේ නැතිව දැම්ම. උපයෝගීතා ශ්‍රිත ගාතේ අපි මුළු උපයෝගීතාවයේ ශ්‍රිතයක් හැටියට ගත්තොත් EU අඳා පවතිනවා පංචන් අපි කියන්නේ අපි x1 භාණ්ඩය කියලා ගමු. එහෙනම් x1 භාණ්ඩයෙන් x1 භාණ්ඩයෙන් පළවෙනි භාණ්ඩේ පරිභෝජනය කරපුවම ලැබෙන උපයෝගීතාවය x1කින් දෙවෙනි එකේ පරිභෝජනය කරපුවම ලැබෙන උපයෝගීතාවයට එකතු කරනවා x1 තුන්වෙනි ඒකකේ පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතාවයට එකතු කරනවා x1 කියන එකේ හතරවෙනි එක ඔය ආදී වශයෙන් xnm x1n x1n ප්‍රමාණය පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතා ටිකේ එකතුව තමයි මුළු උපයෝගීතාවය. ඒ කියලා කියන්නේ පළවෙනි දොඩම් ගෙඩිය, දෙවෙනි දොඩම් ගෙඩිය, තුන්වෙනි දොඩම් ගෙඩිය, හතරවෙනි දොඩම් ගෙඩිය. ඔය ආදි වශයෙන් ගිහිල්ලා n සංඛ්‍යාවක් දොඩම්. එහෙනම් මේක පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතාවයට එකතු කරන දෙවෙනි එක, ඊට එකතු කරන තුන්වෙනි එක, ඊට එකතු කරන හතරවෙනි එක. ඔය ආදි වශයෙන් අපි ඕනෑම ප්‍රමාණයක් එකතු කරලා ගත්තාම ඒ ටිකේ එකතුව තමයි අපි කියලා කියන්නේ මුළු උපයෝගීතාවය. එහෙනම් ඒ ටිකේ එකතුව කියන්නේ සමේෂන් එහෙම නැත්නම් සිග්මා
I කියන භාණ්ඩයේ එකේ සිට n දක්වා x i මොනවම අපිට ලියන්න පුළුවන්. බය වෙන්න නම් එපා. ඒවා එහෙම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙත් මම දීලා තියෙනවා. right? මෙන්න මේක මතක තියාගන්නකො. මුළු උපයෝගීතාවය කියලා කියන්නේ අපි පරිභෝජනය කරන හැම එකේම එකතු කරපුවාම ලැබෙන උපයෝගීතාව. ආයේ x මොන බයිලා මොකුත් ඕනේ නැහැ. හරිද? එහෙනම් ඔයාලා භාණ්ඩ ගත්තාම මේක දොඩම් නම් ඊට පස්සේ තව ඕන මෙහෙම වෙන්නත් පුළුවන්. දොඩම් එකයි අම්බ එකයි. දෙවෙනි අම්බ කිව්ව. කොහොම වෙන්නත් පුළුවන්. x 2 1 x 2 2. හරි? එතකොට භාණ්ඩ පැසක්. එච්චර වන් ගියේ නැතේ ඒක තව පැටලෙනවනේ. දැනට මෙහෙම මතක තියාගන්න. හරිද? එහෙනම් මුළු උපයෝගීතාවය කියලා කියන්නේ ඔයාලා පරිභෝජනය කරපු සියලු භාණ්ඩ එකකේ උපයෝගීතා මට්ටම් ටික එකතු කරපුවාම ලැබෙන ටෝටල් එකට තමයි මුළු ප්‍රමාණයට තමයි අපි මුළු උපයෝගීතාවය කියලා කියන්නේ. right? හරි. එතන එනකම් පැහැදිලිද? අපි දැන් යන්නේ පාඩමට. ඔය පාඩමේ වටපිටාව තමයි අපි කතා කරේ. එතන එනකම් හරිද කියන්නේ? ඩග්ගාලා කියන්න ඕනේ. වෙලාව මං කිව්වනේ දැන් පල්ලෙහාට යන්නේ කටු කියලා. ඔව් කියලා ගහගන්න බෑ මේ අරව ඔයාලා ලියා ගන්නවත් ඇතිනේ නේ මට තේරෙනවා ඒනට ඉතින්. හරි. ටිකක් අමාරුයි තමයි ලියා ගන්නයි chat කරලා මේකේ type කරන්නයි ඔක්කොම අමාරුයි but කොරෝනාත් අමාරුයිනේ ඒකින්ද ඒකගෙන යන්න වෙනවා. දැන් අපි බලමු දිග එකක් කිවි කවුද? පස්වෙනි උපකල්පනේ තව කරේ නෑ නේ ඒක තමයි මේ කරන්න යන්නේ. හරි. ඒ කොහෙද හිටියේ මං කියවනේ 4 5 මං චුට්ටකට තියෙනවා දැන් මේ කරන්න යන්නේ. right? හරි. එහෙනම් අපි බලමු හීනවන ආර්ථික උපයෝගිතා න්‍යාය. ආර්ථික උපයෝගිතා න්‍යාය යටතේ අපි කතා කරනවා හීනවන ආර්ථික उपयोगिता न्याय marginal utility MUG right ඔන්න දැන් තමයි අපි න්‍යාය කතා කරන්නේ මේක හොඳට හදන්න හැම අවුරුද්දෙම වගේ ඔයාලට ලකුණු 20ක ප්‍රශ්නයක් එන බොහෝ විට එන පාඩමක් මුළු පාඩමම ගත්තාම පොතෙන් හරි ඇත්තටම ලකුණු 20ක් බොහෝ අවස්ථාවල නැත්නම් ලකුණු 10ක් බොහෝ හැම සැරේම වගේ ලකුණු 10ක් ගන්න මම පේපර් වල ප්‍රශ්නත් ඉවල ඇති පොඩ්ඩක් හදන්න චූටි ගානක් හදන්න ආවොත් ඉන්නේ හදන්නයි ලියන්න දෙකටම වෙනවා සමහරට නිෂ්පාදකයාගේ හැසිරීම න්‍යායයට කැලලයි පාරිභෝගික හැසිරීම න්‍යාය කැලලයි දෙකට බෙදලා 10 10ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම ඉගෙන ගන්න ඉන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඊනවන ආන්තික උපයෝගිතා න්‍යාය. දැන් අපි මෙහෙම හිතමු. දැන් ඔලිම්පික් තියෙනවානේ. ඊදස්සල ඔලිම්පික් තියෙනවා. ඔයාලා දැන් යනවා දුවන්න. රේස් එක දුවන්න යනවා. හරි. ඒක ලොකුයි කියන කමිනවා හදන. හරියන්නේ නැහැ නේද? දුවන මම මෙහෙම යනකොම හරිනේ. කලිසම් නැත්ද මන් දන්නේ. කලිසම් උත්තන්දිනවා. ඒකත් මතක හිටියේ ඕනේ නැන්ද? දැන් දුවන්න යන්නේ ඔයා. ඔයා දුවන්න යන්නේ. ඔලිම්පික් යන්න බෑ කියලා අපි හිතමු ගමේ අර අවුරුදු උත්සවයට දුවන්න. අවුරුදු උත්සවත් නැහැනේ දැන් කොරෝනා හින්දා. හරි කොහොම හරි දුවනවා. දැන් මේක මතක නැත්නම් මට ලියා ගන්න බැරි නේ ඉන්න. දැන් මැරතන් එකට දුවලා ඇවිල්ලා මේ අතර තමයි ඇවිල්ලා වැටින්නේ. ඕන් දුවගෙන ඇවිල්ලා වැටුණා. හරි. මුණින් අතට වැටිලා මැරතන් දුවලා අවුරුද්දට. දැන් මුණින් අතට වැටුණා. දැන් ඔය මැරතන් දුවන්න යනකොට අර යාළු වෙලා ඉන්න කෙල්ල කොහොම හරි එනවම තමයි ඔක බලන්න කොයි ලෝකෙයි කියලා. හරිද? ඕන. ඊට පස්සේ ඇවිල්ලා කොහොම හරි ඇවිල්ලා ඉතින් අර සෙනග අස්සෙන්ම ඇවිල්ලා හොයන්න බෑනේ ඉතින් අවුවත් දන්නේ නැහැනේ. ඔන්න ග්ලූකෝස් පොඩ්ඩක් දෙනවා. පළවෙනි හරි ඒ පාට කතාවනේ. කරපු අයට දැන් නෑ මම. ඔන්න පළවෙනි ග්ලූකෝස් එක. පළවෙනි ග්ලූකෝස් හැන්ද දෙනවා. හරිද? ලැබෙන උපයෝගීතාව.
පළවෙනි එක දීපුවම ලැබෙන උපයෝගිතාව අපි රුපියල් කියලා හිතුවා. හරිද? මේ රුපියල් 500යි. ඒ ඉතින් දිව ගිහිල්ලා මේක අපි මුණින් අතර වැටලා ඉන්නේ අනිත් පැත්ත හරවලා පළවෙනි හැන්ද දෙනවා. වඩ කිරි 500ක උපයෝගිතාවයක් හම්බ. හරිද? දැන් ඊට පස්සේ දෙවෙනි එකක් දෙනවා. ආදරේ වැඩිකමට මන්ද දෙවෙනි එක වෙනවා. ඔයාලා හිතන්න දෙවෙනි එකකින් කොච්චර විතර උපයෝගිතාවයක් හම්බ වෙයි කියලාද? නිකන් කල්පනා කරමු. දෙවෙනි එකකින් කොච්චරක් විතර හම්බ වෙයි? දෙවෙනි එකකින් කොච්චරක් විතර හම්බ වෙයිද? එක්කෙනායි කියන්නේ. ඇයි යන්නේ? චලෝ ඔක්කොම කියන්නේ ඊට වඩා අඩු වෙනවා කියලාද? නැවතුවා. ඔයාලා උත්තරي හරිනම් බය වෙන්න දෙයක් නැහැ. ඔව්. මොන ආදරේ තිබ්බ පළවෙනි එක ආපුවම අර උගුර වෙයිලා තිබ්බ එහෙම ඒව අඩු වෙලා දැන් පොඩ්ඩක් පණ ගහලා එනවනේ. දෙවෙනි එකේදී 400ක් විතර වෙයි. අපි හිතමු මේක තාම මේ අපි මේ අර සංකල්පයට අනුව ලියන්නේ මන් නිකන් ඉලක්කම් කියන්නේ. තුන්වෙනි එක දෙනකොට මොකද වෙන්නේ? 200ක් විතර වෙයි. හතරවෙනි එක දෙනකොට 50 25ක් විතර වෙයි. පස්වෙනි එක දෙනකොට ලව් එකක් එපා වෙනවා බිඳුවයි. පස්වෙනි එක දෙනකොට ආයේ මගුලත් එපා වෙනවා කරගන්න. අයියෝ ගෲප් තවන දැන් උපයෝගිතාවයක් නැහැ. හයවෙනි එක දෙනකොට කීයක් වෙයිද? ඍණ 30යි. ඒ කියන්නේ මූ දැන් දුවගෙන ඇවිල්ලා අමාරුවෙන් ඉන්නකොට මේ ගෲකෝස් දීපුවා 6 වෙනි එක දෙනකොට මූ කබරය දාන්නත් යනවා. අනුපයෝගීතාවය. කබරය කියන්නේ මොකටද? අර දිවේලියට දාන්න. උඩ වමන යනවා. උපයෝගීතාවය රින්න. පැහැදිලිද? එතකොට මේ එක් එකක එහෙම නැත්නම් ගෲකෝස් හැන්ද වැඩි කරනකොට මෙහෙන් ලැබෙන උපයෝගීතාවය මොකද වෙලා තියෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා බිඳුව වෙලා ඍණ වෙනවා. හරිද? මේකට කියනවා අපි කිසියම් භාණ්ඩයක් දිගින් දිගටම පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය අමතර එක එකකින් ලැබෙන උපයෝගීතාවය ක්‍රමයෙන් හීන වෙනවා. ආන්තිකව ලැබෙන උපයෝගීතාව. අමතර එක එකකින් ලැබෙන උපයෝගීතාව. හැබැයි මේ ආන්තික උපයෝගීතාව. දැන් TU බලන්නකෝ. මෙතන 500යි. එහෙනම් මුළු TU කියලා කියන්නේ මුළු උපයෝගීතාවය. right? දෙවැනි ඒකකයට යනකොට මුළු උපයෝගීතාවය කීයද? දෙවැනි ඒකකයට යනකොට මුළු උපයෝගීතාවය කීයද? පළවෙනි හන්ද ගෑව අම්මේ 500යි. දෙවෙනි හන්ද ගෑව 400යි. දෙවෙනි එකේදී මුළු උපයෝගීතාවය 900යි. පොඩි දෙයක් උගන්වන්න යන්නේ. ඇයි? 500යි දෙවෙනි එකකින් 400යි 900යි. තුන්වෙනි එකේදී 1100යි. ඊට පස්සේ 1125යි. ඊට පස්සේ 1125යි. ඊට පස්සේ 1115 අඩුයි. හරිද? එහෙනම් දැන් ආර්ථික උපයෝගීතාවය කියලා කියන්නේ මොකද්ද? මුළු උපයෝගීතා. දැන් මේකේ මුළු උපයෝගීතාවෙන් කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කරපුවාම අමතර එක් ඒකකයක් පරිභෝජනය කිරීම නිසා මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය. පැහැදිලිද? අමතර එක් ඒකකයක් පරිභෝජනය වැඩි කිරීම නිසා මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය. එතන මම ඉදාලා තියෙනවා. ඒක හොයාගන්නේ කොහොමද? මුළු උපයෝගීතාවයේ වෙනස ඩෙල්ටා TU බෙදනවා ඩෙල්ටා Q කියන එක. බලන්නකො බෙදලා. මෙතන වෙනස 400යි. අතන වෙනස 1යි. එහෙනම් මෙතන ඉන්නේ 400යි. ඊට පස්සේ මෙතන වෙනස 200යි. 200 බෙදනවා එකෙන් Q වල වෙනස එකනේ කොහොමද? 200. පැහැදිලිද? මේ ටික ආවේ මෙහෙම. කොහොමද? MU ආන්තික උපයෝගීතාවය සමානයි ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා Q.
එහෙම නැත්නම් TU කියලා තියෙනවා නම් ප්‍රෙස් කරපු අය දන්නවා ඇති MU හොයන්නේ දාබා TU දාබා Q විශේෂයි ආංශිකව අවකලනය කර. අපිට එහෙමත් ගන්න පුළුවන් ඒවා එක ගානක් මම මේක කරන්න එච්චර දුර අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මේක පැහැදිලිනේ. අපිට විභාගය දෙන්නේ මෙහෙම. අරව මම උගන්වන්න කවුරු හරි එහෙම ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. තව චුට්ටකින්. right? මේක පැහැදිලිද? මෙතෙන් දෙනකම් පැහැදිලිද? ඔය ටික මම කියන්නේ. එහෙනම් ඔතෙන් දෙනකම් පැහැදිලිද කියන්නකෝ මම ඊටු ටික. අනිත් ආන්තික උපයෝගීතාවයයි මුළු උපයෝගීතාවයයි පැහැදිලිද? right. එක්කෙනෙක් කියලා ගන්න. දැන් මේ දෙන්නගේ හැසිරීම මොන වගේද බලමු. මේ දෙන්නගේ හැසිරීම ගත්තොත් මෙහෙන් තියෙනවා TU MU මෙහෙන් තියෙනවා ප්‍රමාණ. හරි? මේ අක්ෂර ලකුණු කරන්න කියන්නේ ඒකයි. දැන් TQ නෙවෙයිනේ ඒ ඉල්ලුම සැපියු. ඒක අපිට වැඩක් නෑ. මුළු උපයෝගීතාවය පරිභෝජනය කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරනකොට මුළු උපයෝගීතාවය මොකද? මොකක් වෙනවද? පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය වැඩි කරනකොට මුළු උපයෝගීතාවය මොකද වෙන්නේ? ඔයයන් නැතු කියන්නේ මුළු උපයෝගීතාවය මොකද වෙන්නේ? ඔයලා බෑ දැන්. විභාගය ලියන්නේ කොහොමද? මුළු උපයෝගීතාවය මොකද වෙන්නේ? පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය වැඩි කරනවා. ඔය කෙනෙක් කියනවා කියන්න අනිත වැඩි වෙනවා අඩු වෙනවා හරි ඒක හරි වැඩි වෙනවා අඩු වෙන වේගයකින් එහෙමයි කියන්නේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා කොහොමද මේ අඩු වෙන වේගයකින් වැඩි වෙන්නේ ඒක නම් මුළු උපයෝගීතාවයේ වැඩි වෙන ඔන්නම අඩු වෙන වේගය හරිද අඩු වෙන වේගයකින් වැඩි වෙලා මෙතෙන්දි මොකද වෙන්නේ 1125 දී උපරිම වෙනවා 1125 දී උපරිම වෙනවා ඊට පස්සේ 1015 ආය අඩු වෙනවා 1115 වගේ අඩු එහෙනම් මුළු උපයෝගීතාවය හැසිරෙන්නේ කොහොමද අඩු වෙන වේගයකින් වැඩි වෙලා වැඩි වෙන වේගයකින් නෙමෙයි අඩු වෙන වේගයකින් වැඩි වෙලා උපරිම වෙලා අඩු වෙලා යනවා හරිද අනිත් පැත්තෙන් ආන්තික උපයෝගීතාවය මොකද වෙන්නේ? එලින්ම අඩු වෙන්නේ. නේ? එකේදී 500 වගේ මෙහෙම තියෙනවා. එතන 500 කියලා හිතමු. මම ගානක් ඔයාලට අඳින්න දෙන්නම්. ඕම් 500 තියෙනවා. හරිද? ඊට පස්සේ 400යි දෙකේදී. කොහොම දෙකේදී 400යි. කොහොම එනවා. දැන් මොකක්ද අඳින්න යන්නේ අපි? MU ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාශ්‍රිතය මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට ආන්තික උපයෝගීතාශ්‍රිතය මොකක් හරහාද යන්නේ මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට ආන්තික උපයෝගීතාවය මොකක් හරහා යනවද මොනවා හරි කමන්න විවිධ විදිහට මොකක් හරි කියපුවම ප්‍රශ්නේ පැහැදිලි නැතුවදී මොකක් හරි ඔයාලා දන්න දේ කියන්නකෝ මේක බලපුවම තේරෙනවා මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට ආන්තික උපයෝගීතාශ්‍රිතය මෙහෙම එන එක මොකක් හරහාද යන්නේ? උඹේ ඔළුව හරහා හරි කමක් නැහැ කියලා කියන්නේ. ඔය කෙනෙක් කියනවා. ඔව්. ආන්තික උපයෝගීතාවය එතන හරහා යනවා. ඇයි? මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට අර පස්වෙනි හැන්ද කනකොට මුට උපරිමයටම උපයෝගීතාව ඉවරයි දැන්. දැන් ඊට පස්සේ කාපුවම වමනිය. නේ? එහෙනම් උපයෝගීතාවය මුළුම උපයෝගීතාව උපරිම වෙච්චාම ඔයාලා ඕනම දෙයක් කාලා බලන්න කාගෙන ගිහිල්ලා උපරිම වෙච්චාම මට බෑයකෝ අය කන්න කියනෝනේ. ඒ එතෙන්දි ඒ කියන්නේ ඊළඟ එක කන්න බෑ කියන්නේ ඇයි? එයාට තව එකක් කෑවු ලැබෙන උපයෝගීතාවක් නැහැ. බිඳුවයි. එහෙනම් ආන්තිකව ලැබෙන උපයෝගීතාවය බිඳුවයි. එතනින් පස්සේ බලෙන් කැවුවොත් මොන උන්ට නම් මේක පුළුවන්. මොන අය නැහැ මේ පුඩි උනේ. ඊට පස්සේ අර කබරේ හදා. මේක දීපන් කියලා දීපුවම දුවපුවාම ආන් කියලා. නේද?
ඊට පස්සේ ඕන් රින් හරිද එහෙනම් මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට ආන්තික උපයෝගීතාවය බිඳුවයි මුළු උපයෝගීතාවය අඩු වෙන්න පටන් ගත්තාම එම් පල්ලෙහාට ආන්තික උපයෝගීතාවය මොකද මුළු උපයෝගීතාවය අඩු වෙන්න පටන් ගත්තාම ආන්තික උපයෝගීතාවයට මොකද වෙන්නේ ඍණ good ආන්තික උපයෝගීතාවය නේ ඍණ පොඩි දෙයක් මේ උගන්වන්න ආන්තික උපයෝගීතාවයේ ඍණ පොඩි දෙයක් වුණාට ඔයාලා මුළු උපයෝගීතාවයේ ඍණ කියලා ලියනවා සමහර දැන් එහෙම වෙන්නේ නැහැ මුළු උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නෙ ඒ වෙලාවේ ආන්තික උපයෝගීතාවය තමයි ඍණ වෙන්නේ වරද්ද ගන්න එපා මෙතෙන්දී ඔය කිව්වට ලියන්න ගියහම වරද්දනවා මේකට ඍණ ලියලා මේකට අඩු වෙනවා කියලා ලියනවා එහෙම වැරදි පැහැදිලිද right එහෙනම් ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් හීන වෙනවා කියන්නේ මොකද්ද කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කිරීමේදී අමතර එක් ඒකකයක් වැඩි කිරීමෙන් මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය ක්‍රමයෙන් හීන වෙලා උපරිම වෙලා ක්‍රමයෙන් හීන වෙලා යන උපරිම වෙලා නැහැ මේක කතාවක් නෑනේ 500 ඉඳලා ඍණ පාන ක්‍රමයෙන් හීන වෙනවා ඒකට අපි කියනවා මොකද්ද හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය ආන්තික උපයෝගීතාවයේ හීන වෙන න්‍යාය එච්චරයි දැන් අපි ඉගෙන ගත්තා මේක ක්‍රමයෙන් වැඩි කරනකොට අමතර එක එකකින් ලැබෙන දෙවෙනි එකට 400 තුන්වෙනි එකට 300 ලැබෙන උපයෝගීතාවය ක්‍රමයෙන් හීන ඒකට අපි කියනවා හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය ඒක හොයන්නේ මේ මුළු එකේ ඩෙල්ටා TC බෙදනවා ඩෙල්ටා Q ඒක පැහැදිලිද පැහැදිලිද කියන්නේ මම පොඩි වැඩක් දෙන්න පැහැදිලි නේද පුතේ ඔම්ම වෙලා හොය යනවා ඒකනේ වැඩි රයිට් එහෙනම් ඔයාලා ওই සංඛ්‍යාත්මක උදාහරණේ ආන්තික උපයෝගීතා ටික හොයන්න පටගාලා වගුවක් තියෙනවනේ හරි ඒක පුරවන්න දැන් ඔයාලට ඔය විභාගෙට එන්නේ උච්චර දිග ගානක් එන්නේ නැහැ. ඔයාලට පේලි 4ක් 5ක් එන්නේ ඔය වගේ පුරවන්නයි. හැබැයි ලියන්න තීරිය දැනගෙන තියෙනවා. තීරිය තමයි මේ කියලා දෙන්නේ. දැන් චුට්ටක් වෙකින් යන මේ පාඩම ඉවර කරන්න ඕනේ ඉන්නවා. නැත්නම් එන්නේ මේකත් බැරි. වැටෙන්නේ නැහැ. කොහොමද මම කරේ? හරිද? බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 x u තියෙනවා බිංදුව 20 20ට 53 63 81 87 83 84 82 හරිද උදේ ආවද උත්තර ටික මේ පැත්ත කොහොමද අපි හොයන්නේ mu හොයන්නේ ඩෙල්ටා tu බෙදීම ඩෙල්ටා x මෙතන නා x දීලා තියෙන්නේ හරි ඩෙල්ටා x කියන්නේ එකයි මේ පැත්ත කොහොමද දෙකෙන් එක යන්නේ ඒක මතක තියාගන්න මේක දෙකෙන් දෙක එහෙම ගිහිල්ලා තිබ්බොත් මෙතන එන උත්තරේ මේකේ වෙනස දෙකෙන් බෙදන්න ඕනේ ඒක මතක තියාගන්න හැම වෙලේම මේක දාන්න එපා දැන් මෙතන නම් දාන්න වෙන්නේ මෙතන 20යි 18යි 47යි 47යි 15යි 10යි 8යි 6යි 4යි 2යි 1යි එහෙම නේද එන්නේ අනේ ඊට පස්සේ එහා පැත්තේ බලන්න අර මම උච්චල ඇඳලා පෙන්නපු එකේ එහෙමම දීලා තියෙනවා ඒ වගේ ලොකු මේකක් නැහැ
මේ නිකන් මං ගන්න ඔයාලට හදන්න බලන්න ඊට පස්සේ 9 වෙනි ඒකකයේදී තමයි මුළු උපයෝගිතාවේ උපරිම තියෙන්නේ. එතන උපරිම මුළු උපයෝගිතාවේ එතෙන් ඒකක ගන්න කීයද 9. එහෙනම් මුළු උපයෝගිතාවේ උපරිම වෙනතර එක බිඳුවම එන්න ඕනේ නැහැ. එකක් තියෙනවා. ඒ ප්‍රමාණයක් බිඳුව වෙන්න පුළුවන්. මොනවා මෙතන 83ම දුන්නා නම් බිඳුවයි. හරි? බිඳුවම තමයි. එහෙනම් 9 වෙනි ඒකකයේදී මුළු උපයෝගිතාව උපරිම වෙනවා. ඒ අවස්ථාවේදී ආන්තික උපයෝගිතාවේ බිඳුවයි. හරිද? right. හරි. ප්‍රශ්නයක් නැහැ නේ? අපි යන් ඉස්සරහ. ප්‍රශ්නයක් ඉන්න දෙයක් නෑ පොඩි දෙයක් කරේ. හැබැයි මේවා ඉදිරියදා බලන්න ඒවල තියෙන මේ ප්‍රශ්න වලට උත්තරත් ලියන්න නැත්නම් පස්සේ ඉංග්‍රීසි ගන්නත් එපා. මොකද ඒ අද කරන පාඩම මේ සතිය ඇතුළතම ඉගෙන ගන්න. ලබන සතියේ ඊට වඩා එකක් අපි ආයෙ කරනවා. ඊට වඩා කියන්නේ මේ වගේම එකක් ආයෙ කරනවා. එතකොට ඒ ගොඩ ගැහෙනවා. ඒක අමාරුයි. එහෙනම් හීනවන ආර්ථික උපයෝගිතා න්‍යාය වළංගු වීමට තියෙන්න ඕන කාරණා. right? ඒවා නම් පොඩි දේවල්. මේ ආර්ථික උපයෝගීතාවය මේ පරිභෝජනය කරන ප්‍රමාණය 1 2 3 4 5 ආදී වශයෙන් මෙහෙම පල්ලෙහාට යනකොට MU සහ TU මෙහෙම 20 15 10 8 6 ආදී වශයෙන් ක්‍රමයෙන් හීන වෙන්න නම් කියන්නේ හීනවන ආර්ථික උපයෝගිතා න්‍යාය බලාත්මක වෙන්න නම් කිසියම් කරුණු කීපයක් තෘප්ත වෙන්න ඕනේ. මොකද්ද? අර මූ ඇවිල්ලා ඇදගෙන වැටිච්ච වෙලාවේ හරිද? පළවෙනි හැන්ද දුන්නන් පස්සේ උපයෝගීතාවය පළවෙනි හැන්ද දුන්නන් පස්සේ උපයෝගීතාවය 500යි. හරිද? ඊට පස්සේ 500 මු පණ ගහලා එනවා නිකන්. පණ ගහලා ඇවිල්ලා පැයකට විතර පස්සේ දැන් ආයෙ ආර් කෙල්ල ගිහින් අනේ අයිය මේකත් ගන්න කියලා දෙන්න. පැයකට පස්සේ. එතකොට ඒ දෙවනි හැන්දෙන් දෙන උපයෝගීතාවය නිකන් ආදරිත් එක්ක වගේ දෙන්නේ දැන් පැයකට විතර පස්සේනේ ඔයාලා හිතන්නේ උපයෝගීතාව කීයක් විතර වෙයිද මේ දෙවනි හැන්ද දෙනකොට පැයකට විතර පස්සේ. නිකන් කීයක් විතර වෙයි කියලා හිතන්න. පළවෙනි හැන්ද 500 දුවලා ඇවිල්ලා වැටිච්ච ගමන් දුන්නේ. දැන් පැයකට විතර පස්සේ තව හැන්දක් දෙනවා. කීයක් වෙයිද? දෙවනි හැන්දෙන් උපයෝගීතාව කීයක් විතර වෙයිද? නිකන් හිතලා කිව්වොත් 400ක් අවුරක් කියන්නේ ඒක සමහර විට 1000ක් වෙන්න පුළුවන් සමහරට අර 700 මන් දරයක් කිව්වේ 700 වෙන්න පුළුවන් සමහරට 450 වෙන්න පුළුවන් මොකද වෙන්නේ මේක අපිට අපි අයින්ම කරමුකෝ ඕනනම් 600ක් වෙන්නත් පුළුවන් සමහරට වැඩි වෙන්න පුළුවන් එයි අර උගන ඇවිල්ලා ඉවල දීපේක 500යි නම් පැයකට විතර පස්සේ ආය ගන්න රහ කර කනවනේ මිනිහට ලැබෙන උපයෝගීතාවය වැඩි වෙන්න පුළුවන් එහෙනම් ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් හීන වෙන්න නම් කවාන යන්න ඕනේ මාරේව මතක් ඉන්නේ මොකද්ද එක දිගට කාල පරාසයකින් තොරව මේ පාණ්ඩේ පරිභෝජනය කරන්න එහෙම නැත්නම් අරක වෙන්නේ නැහැ හරිද ඒකට කියන්නේ අපි පරිභෝජන ක්‍රියාවලිය සාන්තතික වී විවික්ත සාන්තතික කියන එක මැක්ස් කරපු අය එහෙම නම් දන්නවා ඇති ඒවා අපිට අවශ්‍ය නැහැ. තව හැබැයි පස්සේ තව ඉස්සරහට යන ආර්ථික විද්‍යාවට මැක්ස් වුමනා වෙන හොඳටම. ඒවා නෙමෙයි ඔය ඉගෙනගෙන තියෙන හැම ඔපියෝ මැක්ස් ඔක්කොම ඕනේ වෙන්නේ. ඒවා පස්සේ ඉගෙන ගන්න. right? මම දන්නෙත් නෑ ඒවා නේ. right. එතකොට ඒක තමයි එකක්. ඊට පස්සේ දැන් මේ පරිභෝජනය කරන කාලය තුල දැන් අපි හිතමු XYZ කියන ග්ලූකෝස් එක තමයි දුන්නේ. ඒකෙදි 500යි උපයෝගීතාව. පළවෙනි හැන්ද දුන්නේ XYZ කියන වර්ගය. මම නම් දන්නේ නැහැ. මම කියන්නේ නැහැ. දෙවෙනි දෙනවා PQR කියන වර්ගය. right? එතකොට සමහරට මේක 500යි එවලෙම දුන්නත් අනිකෙන් 600ක් වෙන්න පුළුවන්. ඇයි? වර්ගය වෙනස්. මේ වැටි ලයින් එක මේ XYZ වලට වඩා PQR කියන ග්ලූකෝස් එක කන්න කැමතියි. වර්ණය වෙනස්. කැමැත්ත වෙනස්.
ඒ නිසා මේ ඊනවන ආර්ථික උපයෝගිතා ක්‍රියාත්මක වීම නම් ওই පරිභෝජනය කරන කාල සීමාව තුල මේ මනුස්සයාගේ කැමැත්තේ වෙනසක් වෙන්නත් බෑ, භාණ්ඩයේ වෙනස වෙන්නත් බෑ, හැඩේ, ගුණේ, රසයේ කිසිම වෙනසක් වෙන්න බෑ. භාණ්ඩය සමජාතීය විය යුතුයි. එතන කාරණා දෙකක් පරිභෝජනය කරන පුද්ගලයාගේ කැමැත්ත වෙනස් වෙන්න බෑ. එයා XYZ වලටමයි කැමති. මේකට ඊට වඩා කැමතියි කියලා වෙනස් වෙන්නේ නැහැ. වර්ණය වෙනස් වෙන්න බෑ, කැමැත්ත වෙනස් වෙන්න බෑ. පාවිච්චි කරන භාණ්ඩයේ ගුණයෙන්, හැඩයෙන්, රූපයෙන්, රසයෙන් සියලු අංගයන්ගෙන් සමජාතීය විය යුතුයි. නැත්තම් උපයෝගිතාව වෙනස් වෙන්න පුළුවන්. තියඹලා ටොපි, අඹ ටොපි, කරතකොළ අම්නතාවගේ මැංගුස් ටොපි ඔහොම ඔක්කොම දුන්නොත් මැංගස් ටොපියක් දීපුවාම මෙච්චරයි. ඒකම දීගෙන ගියොත් උපයෝගිතාව හිින වෙයි. හැබැයි මැංගුස් එක දීලා ඊළඟ එක අඹ එක දුන්නොත් සමහරට උපයෝගිතාවය අට වඩා වැඩි වෙනවා. ඒකයි කියන්නේ වර්ණයෙන්, ගුණයෙන්, පැහැයෙන් ඔක්කොම වෙනස් වෙන්න බෑ. එහෙනම් හිිනවන උපයෝගිතා, ආර්ථික උපයෝගිතා න්‍යාය බලාත්මක වෙන්න නම් ওই කාරණා තුන තියෙන්න ඕනේ. අපි ඔය පොඩි දෙයක් කතා කරේ ඒක ඔකි මන් දීලා තියෙනවා. හරි. එතන නිකන් පැහැදිලිවයි උපකල්පනය කරනවා. ඔයක් ඉවරයි. ඉතුරු පැය ඇතුළත පොඩක් පරක් වෙන්නත් පුළුවන්. ඉන්න ඒ මාට එන්නේ නවත්තන්නත් බෑ මේ වගේ පාඩම්. පාරිභෝගික සමතුලිතය. මේ න්‍යාය යටතේ පාරිභෝගික සමතුලිතය. හරිද? right. දැන් ඔයා තමයි පාරිභෝගිකයා. මම මේවා වෙනම ටියුට් එවලා ඇති. මම මෙහෙදි නම් දෙන්නේ නැහැ කියලා දෙනවා විතරයි ඕන නෝට් කරගන්න. නමුත් ඔයාලට මම ටියුට් මම හිතන්නේ 10ක් 15ක් එවලා ඇති. මේ හැම එකක්ම වෙන වෙනම ලියලා තියෙනවා. ඉමීට කියව ගන්න තමයි කියන්නේ. මම මෙතෙන්දි කරන ටික හැබැයි ඔය කියව ගන්නවට වඩා හොඳට පැහැදිලි වෙයි. ඒකින්ද මෙතෙන්දි කියන දේ හරියට අවධාරණය කරගත්තා නම් ආය පාඩම් කරන්න ඕනේ නැහැ. මම සාමාන්‍යයෙන් ආයතරයක් පාඩම් කරපු කෙනෙක් නෙමෙයි කවදා. හැමෝම මෙහෙම නැතුව ඇති දැන් නම් මටත් එහෙම බෑ. ඒකින්ද පොඩ්ඩක් පාඩම් කරන්න ඕනේ මෙතෙන්දිම අවබෝධ කරගන්න විනාඩි 20කට පස්සේ ආයෙ රිමයින්ඩ් කරන්න ඒ හොඳටම. පාඩම් වල ආයෙත් වගේ නාලා කාලා වුණා පොඩ්ඩක් ඇඳේ ඉන්නවා පොඩ්ඩක් මතක් කරගන්න. ආයෙ අමතක වෙන්නේ නැහැ කවදාවත්. right. පාරිභෝගික සමතුලිතය. දැන් ඔයා පාරිභෝගිකයා නම් මේ භාණ්ඩ වෙළඳ පොලින් අරන් ඔයා සමතුලිත වෙන්නේ කොහොමද? ඕක තමයි ප්‍රශ්නේ. දැන් අර විදිහේ උපයෝගිතාවේ හීන වෙනවා. ඔය ආදී වශයෙන් ගොඩක් වෙනවා. ඔයා තාර්කික පාරිභෝගිකයෙක්. එහෙම තාර්කික පාරිභෝගිකයෙක් නම් කොහොමද සමතුලිත වෙන්නේ? සමතුලිත වෙන්නේ ඔයා ගාව තියෙන ආදායම මේ x y z ඔය ආදී වශයෙන් තියෙන භාණ්ඩ අතර උපරිම උපයෝගීතාවයක් ලැබෙන ආකාරයෙන් මේ මුදල් ටික බෙදා හැරලා ගත්තාම භාණ්ඩ පැසක් අන්න ඔයා සමතුලිත. ඇයි? ඔයාගාව තියෙන ආදායමෙන් ඔයා උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් භාණ්ඩ පරිභෝජනය සඳහා ආරම්භ කරනවා. එතකොට මොන සමතුලිත? පැහැදිලිද කියන්නේ අපි එක භාණ්ඩයක් ගමු. මේකට අපිට සමතුලිතය වීමේදී කොන්දේසි දෙකක් යුක්ත වෙන්න ඕනේ. එකක් අවශ්‍ය කොන්දේසිය අනික ප්‍රමාණවත් කොන්දේසිය. මේක පළමු ගණයේ කොන්දේසිය, මේක දෙවන ගණයේ. මේ පළමු ගණයේ දෙවෙනි ගණයේ ඇවිල්ලා තියෙන අර අවකාලනයේ පළමු අවකාලන සංගුණකේ දෙවෙනි අවකාලන සංගුණකේ කියන ඒක පදනම් කරගෙන ඒවා එච්චර ඔයාලා ගණන් ගන්න ඕනේ නැහැ. පස්සේ බලමු ඒක වුණා වුණා. එන අවශ්‍ය කොන්දේසිය තහ ප්‍රමාණවත්. දැන් අපි බලමු එක භාණ්ඩයක් කරන්. භාණ්ඩවල මිල දීයට මිල වෙනස් නොවේ. නම් දීතිය ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. අර එක්කෙනෙක් අහුව පස්වෙනි උපකල්පනය මුදලේ ආන්තික උපයෝගීතාවයේ හීන නොවේ කියලා එකක්.
ඒක කියන්නේ මොකද දැන් අර භාණ්ඩ මිල දීලා ගන්නකොට ඊට වෙනවා වගේ ඔයාගා රුපියල් 1000ක් තිබ්බත් එක රුපියලකින් ලැබෙන උපයෝගීතාවය ඒකමයි කෝටියක් තිබ්බත් මිලියනයක් තිබ්බත් රුපියලකින් ලැබෙන උපයෝගීතාවය එකම ගාන. ඒක අඩි රූල වගේ ඇදෙන්නේ නැහැ. ඉලක්කයේ රූලක් වගේ ඇදෙන්නේ නැහැ කියන එක. රුපියල ඉගන්න ළඟ තිබ්බත් දැන් නැහැ. ඉගන්න අපිට වඩා පොදන්න. මම කොහොමද පොදන්නේ මම දන්නේ ඔයාලා. රුපියල් මිලියන ගානක් තියෙන කෙනා ළඟ තිබ්බත් රුපියල් 10ක් තියෙන කෙනා ළඟ තිබ්බත් 100ක් තියෙන කෙනා ළඟ තිබ්බත් රුපියල් එකකින් ලැබෙන උපයෝගීතාවය වෙනසක් වෙන්නේ නැහැ කියන එක. ඒක ඇත්තටම තාත්වික නැහැ. කෝටි ගානක් තියෙන මිනිහෙකුට රුපියලක් නැතිනේ. නමුත් එහෙම නැහැ කියන එක තමයි එකකින් උපකල්පනය කරන්නේ. හරි? ඒක මට අමතක වෙන්නේ කිව්වා. right. දැන් මිල දීලා තියෙනවා. අපි හිතමු ඒ කියලා භාණ්ඩයක් තියෙනවා. හරිද? ඔයාලගේ මම අර ටියුට් එකේ දීපු උදාහරණ නෙමෙයි. මේකේ මේ ඊළඟ පාඩමට අදාළ ටියුට් තියෙනවා ඈ. ඔක්කොම අද එහෙම බලන්න යන්න එපා. බැලුවට නම් කමන්නේ නැහැ. තේරෙන්නේ නැති විදිය. අනිත් දවස් ඉවුවා. මම බැලුවා ඔයාලට ඒවලා තියෙන ටියුට් ටිකක් ඒක ඒවලා නැත්තේ කියන්නේ. ඉතින් මම බෑනවා මම ඉවුවා කියලා මට මතකයි. මම print out එක කරනවා කොහොමද කියලා බලමු. ප්‍රමාණිකයට තියෙනවා තියෙනවා. මේක කියලා නෑ. ඔයාලගා තියෙන බලන්න පුතේ සංඛ්‍යා සූචක ප්‍රවේශයේ යටතේ සමතුලිතය කියලා ටියුට් එකක්. නැද්ද? නැද්ද? සංඛ්‍යා සූචක ප්‍රවේශයේ යටතේ සමතුලිතය කියලා එකක් එවල නැද්ද? හරි පස්සේ බලන්නකෝ. මම කියවන්න කියන්නම්. ඒ කියන්නේ මම එවන්න කියන එක මිස් වෙන්න ඇති. මොකද ගොඩක් කියුවින්ද ඔයා ගන්න බැහැ. නෑ නේ සංඛ්‍යා සූචක ප්‍රවේශයේ යටතේ පාරිභෝගික සමතුලිතය කියලා එකක් තියෙනවද? තියෙනවා නේ. වෙනවා සර්. හරි මම print out කරන්න මට කමක් නැහැ මම ඔයාලට කියනවනේ හරි එහෙනම් බලමු ඒ කියලා භාණ්ඩයක් තියෙනවා මේකේ මිල PA කියන හරිද මේ භාණ්ඩ පරිභෝජනය කරන ප්‍රමාණය UA කියලා හරි ඔයාලට දීලා ඒක නේද ඔව් හරි ඒ කියන භාණ්ඩයයි ඒ කියන භාණ්ඩය ඒ කියලා භාණ්ඩයක් තියෙනවා අපි ඔයාලට රුපියල් අදින්න මේ ඔන්න අඹ ගෙඩිය තමයි ඒ කියලා කියන්නේ හරි අඹ ගෙඩියක් තියෙනවා ඒකේ මිල PE හරි එක භාණ්ඩයයි තියෙන්නේ දැන් මේ අඹ ගෙඩිය පරිභෝජනය කරපුවාම පළවෙනි එක පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතාවය අපි කියන්නේ MU එක ආන්තික උපයෝගීතාවය පළවෙනි එකකේ පරිභෝජනය කරපුවාම කියලා තමයි MU එක කියලා කියන්නේ හරිද මිල අපි කියමු P20යි හරි දැන් වාගාව තියෙන ආදායම අපි හිතමු M කියලා මේ බෙදෙන උත්තරයක් ගත්තාම ලේසි හරි ආදායම බෙදෙන ආදායම අපි මේක හිතමු 100යි කියලා පැටළුනාද ගණක් හදන්න යන්නේ ඔයාගාව තියෙනවා ආදායම 100ක්. උන් බඩ ගෙඩිය ඉන්නවා.
ගාව තියෙනවා රුපියල් 100ක් ආදායම. පරිභෝජනය කරන්න යන්නේ අඹ. අඹ තමයි පරිභෝජනය කරන්න යන්නේ. හරිද? මේ රුපියල් 100 මෙහා ළඟ තියාගෙන නිකන් ඉන්න පුළුවන් එක්ක. දැන් ඔයාගාව රුපියල් 100ක් තියෙනවා ආය කොමවද කළ මුලින් අහගන්න. ඔයාගාව රුපියල් 100ක් තියෙනවා ඔයාට මේ රුපියල් 100 තියාගෙන කිසිම භාණ්ඩයක් නොගෙන නිකන් ඉන්න පුළුවන්. ගැටලුවක් නෑනේ. ආය අප්‍රයෝගිතාවේ හීන වී මුකුත් මොන ඉලව්වක්වත් නෑ. රුපියල් 100 තියාගෙන නිකන් ඉන්න. හරි? එහෙම නැත්තම් ඔයාට අඹ පරිභෝජනය කරන්න පුළුවන්. එක භාණ්ඩයයි තියෙන්නේ අඹ කියන භාණ්ඩේ. එහෙම නැත්තම් සල්ලි ළඟ තියාගන්න නැත්තම් ඔයාට අඹ පරිභෝජනය කරන්න පුළුවන්. ඔයා හිතනවා මම අඹ පරිභෝජනය කරනවා. රිස්ක් එකක් ගන්නවා රිස්ක් එකකින්. මම අඹ පරිභෝජනය කරනවා. ඒ කරලා හිතලා අඹ කියන්නේ A කියලා හිතුවොත් ඒකේ මිල PA කියලා හිතුවොත් පළවෙනි අඹ ගෙඩිය පරිභෝජනය කරපුවාම ඔයාලට ලැබෙනවා MU1 කියන උපයෝගිතාව. හරිද? අපි ඒක හිතමු රුපියල් දැන් ගණින්න පුළුවන් නේ ආන්තික උපයෝගිතාව නේ රුපියල් 10යි. පළවෙනි අඹ ගෙඩිය පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගිතාවය MU1 කියලා කියන්නේ ආන්තික උපයෝගිතාවයේ පළවෙනි ඒකකයේ රුපියල් 10යි. පැහැදිලිද? පළවෙනි ගෙඩිය කනවා දැන් කරා. දැන් ඔයා හිතාගන්න මට මේකෙන් රුපියල් 10ක උපයෝගිතාවයක් ලැබුණා. මම අර ඔයාලට හොඳ උදාහරණ හිතාගන්න පුළුවන්. මම මේක කියන්නේ යන්නේ හැම උදාහරණ. හිතාගන්න දැන් රුපියල් 10ක උපයෝගිතාවයක් ලැබෙනවා. දැන් මේක ගන්න ඔයා වියදම් කරා කීයද රුපියල් 20ක්. ඒකනේ මිල 20යි කියලා කියන්නේ. දැන් ඔයා දෙවෙනි අඹ ගෙඩිය ගන්නවද? ඒකයි ප්‍රශ්නේ. දෙවෙනි අඹ ගෙඩිය මිල දීලා ගන්නවද? ඔව් සර්. ඈ? දෙවෙනි අඹ ගෙඩිය මිල දීලා ගන්නවද? මේක පහ කරන්න. මොකද එක අඹ ගෙඩියනේ අද නුගන්නේ මේක පහයි. රුපියල් 5යි අඹ ගෙඩියක මිල. දැන් කියන්නේ මට දෙවෙනි අඹ ගෙඩිය මිල දී ගන්නවා. මේකද යන්නේ? ඔව්. ඔව්. ඇයි? දැන් මේ බලන්නකෝ. පළවෙනි අඹ ගෙඩිය පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතාවයට වඩා අඩුයි එම භාණ්ඩයේ මිල. පැහැදිලිද? මිල අඩුයි උපයෝගීතාවයට වඩා. එතකොට මොකද කරන්නේ? ඔයා දෙවෙනි අඹ ගෙඩිය ගන්න. මේක ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා. හරිද? දෙවෙනි අඹ ගෙඩිය ගන්නවා. ඇයි? ඊළඟ අඹ ගෙඩිය ගත්තාම උපයෝගීතාවය තව වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි අඹ ගෙඩිය ගත්තාම MU එක ගත්තාම අපි හිතමු උපයෝගීතාවය ලැබෙනවා 6ක්. මේක රුපියල් මිල වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කිව්වනේ ප්‍රකල්පණය කරනවා. දැන් MU1 ඒ විශාලයි PA. තවත් මොකද හිතෙන්නේ? ලැබෙන උපයෝගීතාවය වැඩි මිලට වඩා. ඒක මොකද කරන්නේ? මේ වා හැසිරෙන විදිය මේ දැන් එක ස්කර්ට් එකක් ගන්නවා. අරන් එළියට එලා කුසල් ගිහුවාම පස්සේ යකෝ මෙච්චර අඩු ගානක් දුන්නේ. තව එකක් ගන්න. ඒක තමයි මේ කියන්නේ. ඇයි? වාට ඒක ලස්සන හැඩය මම දන්නේ මහතනම් කිට්ටුවට පේනවා. ඔය ඔක්කොම බලපුවම රුපියල් 20 ස්කර්ට් එක උනේ. මම හිතුවේ මීට වඩා වෙයි කියලා. ඒ කියන්නේ ඔයාට උපයෝගීතාවය වැඩි කියන්නේ. ඒක තමයි මම කියන්නේ මේක මනස්කල්පිතය දෙනවා. උපේක්ෂාවක් කර විග්‍රහයට ගියාම තව මේක හිතෙනවා මොන මගුලක් කියනවද කියලා. එනට අවධානය කරගන්න ඕනේ. හරිද? දැන් මේක සංඛ්‍යාත්මක මයින්ඩ් පුළුවන් හින්දා අමාරු නෑ. මට මේක මීට වඩා වටිනවනේ. පිටුන් කරලත් නිකත් එහෙනම් තව එකක් කරයි. මොන දෙවෙනි එකක් ගත්තා. පැහැදිලිද? දැන් දෙවෙනි තුන්වෙනි එක දැන් දෙකකුත් ගත්තානේ. තුන්වෙනි එක ගත්තන් පස්සේ MU තුන ගන්නකොට
මිල වෙනස් අපි හිතමු රුපියල් උපයෝගීතාවය 4යි. මිල හැබැයි රුපියල් 5යි. දැන් මොකද වෙන්නේ? MU 3 මේකට වඩා දැන් ආර්ථික උපයෝගීතාවය අඩුයි. දැන් මට කියන්න ඔයා තුන්වෙනි ඒකකේ ගන්නවා. දෙවෙනි එක ගත්තා. දැන් තුන්වෙනි එකට යනකොට ඔයාට ඉස්ක 3ක් ගත්තොත් නම් ඉතින් මට අතිර දවස් දෙකයි පන්ති යන්නේ 3ක් නම් වැඩක් නෑ. බලපුවම ඒකින් ලැබෙන උපයෝගීතාවය මිලට වඩා අඩු. දැන් තුන්වෙනි ඒකකේ ගන්නවද කියලා අහන්න. ඔයා තුන්වෙනි එකට ගන්නවද? හා? නෑ සර්. නෑ. ඔව්. ගන්නේ නෑ. ඇයි? ආන්තික උපයෝගීතාවයට වඩා වැඩි මිල. එතකොට මොකද කරන්නේ? ඔයා එක භාණ්ඩයක් විතරක් තියනවා නම් සමතුලිත වෙන්නේ දැන් ස්කර්ට් නෙමෙයි අඹ කියලා හිතමු. එහෙනම් ඔයා ගන්නේ අඹ ගෙඩි 2.5 කියලා අපි හිතමු. එතකොට වෙන්නේ උපයෝගීතාවය RS 5යි මිලත් 5යි. එහෙනම් පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ MU සමාන වෙන්න ඕනේ P ට. ආන්තික උපයෝගීතාවය කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමේදී අමතරව ගන්න අවසාන ඒකකයෙන් ලැබෙන උපයෝගීතාවය ඒ භාණ්ඩයේ මිලට සමාන වෙන තැනදී පාරිභෝගිකයා සමතුලිත. පැහැදිලිද කියන එක? පැහැදිලි. right? දැන් ඔය එක භාණ්ඩයක්. දැන් භාණ්ඩ දෙකක් විතර ගමු. අපි A B කියලා හිතමු. දැන් ඕනම් මේක අපිට අනිත් පැත්තට ගත්තොත් තව MU බෙදීම P සමාන වෙන්න ඕනේ බිඳුවට. ආන්තික උපයෝගීතාවයේ භාණ්ඩයේ මිලෙන් බෙදපුවම බිඳුව වෙන්නේ. මොකද ඒ කියන්නේ P මොනවද කියන්නේ P සමාන MC බෙදීම MC සමාන MB T මට තේරෙන්නේ නැහැ මොකක්ද අහන්නේ කියලා. ඒ වෙන පාඩමන්නේ. හරි. right. හරිද? MU බෙදීම P ට සමාන වෙන්න ඕන. අපි භාණ්ඩ දෙකක් ගමු. දැන් අපි ගමු දොඩම් අඹ. right. මෙහෙම ගත්තන් පස්සේ මේක අපි A කියලා හිතමු, මේක අපි B කියලා හිතමු. මේක PA මිල, මේක PB මිල. හරි? දැන් පළවෙනි MU A1 බෙදීම PA1 කියලා කියන්නේ දොඩම් ගෙඩියක් පරිභෝජනය කිරීමෙන් අවසාන ඒකකයෙන් ලැබෙන අවසාන මුදල් ඒකකයෙන් ලැබෙන උපයෝගීතාවය. මේකම තමයි. මේ කිව්වේ අවසාන භාණ්ඩයේ පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය. එහෙම නැත්නම් මුදලේ වටිනාකම. ඒක සමාන වෙන්න ඕන දෙවෙනි භාණ්ඩයේ ආන්තික උපයෝගීතාවය B1 බෙදීම PB1. ඒකට අපි කියනවා සාමාන්තික උපයෝගීතා මූලධර්මය කියලා. මම විස්තරේ ඔයාලට අර ඔක ඩියුට් එක ඇති විස්තර දිගට මම මේකෙන් අවබෝධ කරා. නමුත් මෙහෙම දිගට කියන්න වෙලා නැහැ. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවය ඒ භාණ්ඩයේ මිලෙන් බෙදපුවාම ඊළඟ භාණ්ඩය තව භාණ්ඩයක් තියෙනවනේ ඒකේ ආන්තික උපයෝගීතාවය ඒ භාණ්ඩයේ මිලෙන් බෙදපුවාම තව එකක් තියෙනවා නම් MUC1 PC1 ඔය ආදී වශයෙන් දීලා MUM බෙදීම PM වෙනකන් මෙන්න මේකට අපි කියනවා සාමාන්තික උපයෝගීතා මූලධර්ම. සාමාන්තික උපයෝගීතා මූලධර්ම. හරිද? පළවෙනි ගණයේ කොන්දේසිය එහෙම නැත්නම් අවශ්‍ය කොන්දේසිය. පළවෙනි ගණයේ කොන්දේසිය එහෙම නැත්නම් අවශ්‍ය කොන්දේසිය. එහෙනම් පාරිභෝගිකයාගේ සමතුලිතයේ හොයීමේදී පළවෙනි කොන්දේසිය තමයි MU A බෙදීම PA, MU B බෙදීම PB, MU C බෙදීම PC ආදී වශයෙන් ගිහිල්ලා MU M බෙදීම PM එහෙම නැත්නම් සාමාන්තික උපයෝගීතා මූලධර්ම. මේක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? ඔයා අපි හිතමු භාණ්ඩ දැන් රෙදි ටිකක් තෝරාගෙන එනවා.
මේ ගොඩක් පැසක් ගත්තොත් පැටලෙනවා. අපි අරකම ගමු. බලන්න පැසක් පස්සේ ගමු. හරි. අපි හිතමු ඇපල් ගෙඩි 5ක් අරන් එනවා. හරිද? එකක මිල 10යි. ආන්තික උපයෝගීතාවය. ඔව්. මේ පහේ ගෙඩි 5ක් අරන් ආපුවම පහේ ආන්තික උපයෝගීතාවය 50යි. මේ ඇපල් වල. අඹවල ගත්තොත් මේ ටිකේ ආන්තික උපයෝගීතාවය 40යි. මිල අපි හිතමු 20යි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතන 5යි, මෙතන 2යි. දැන් මෙයා විශාලයි. හරිද? ඒ කියලා කියන්නේ අවසානයේද ඇපල් ගෙඩියක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය අඹ ගෙඩියට වඩා වැඩි. එතකොට මොකද කරන්නේ පාරිභෝගිකයා? මෙයාගෙන් පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි කරනවා. 60 කරලා මෙහා 30 කරනවා. එතකොට මේක 3යි, මේක 3යි. දැක්කද? මේක 3යි, මේක 3යි. එතකොට මොකද උනේ? මේ දෙන්න සමානයි. ඒක තමයි මේ කිව්වේ. මේ දෙන්න වෙනස් විදිහට හිටියොත් එක පැත්තක් වැඩි වුණොත් ඒ වැඩි එක්කෙනාගේ පැත්තෙන් අඩු කරලා අනිත් එක්කෙනාගේ පැත්තට දාන්න. මේක උපේක්ෂාවක් විග්‍රහයෙන් තව යාලට පැහැදිලි වෙයි. right? මේක අමාරු නෑ ගාන හදන දේවල්ට වඩා හොඳට පැහැදිලි වෙනවා. ලීව් වෙන්න එපා. ලීව් වෙලත් නෑ කවුරුවත්. වෙන්න එපා අපරාධය. ආර්ථික දේවල් ලියන්න හිතාන ඉන්නවනම් ලීව් වෙන්න එපා. මේ යන්නේ මේ ඔයාලා අර නාට්‍යකරණ එහෙම කරලා තියෙනවා නම් දන්න නැතිනේ මේ මම කලන මම කියලා දිනවා නාට්‍යක සාමාන්‍ය ආරම්භ යත්න ප්‍රාත්‍යාපසා නියතාප්ති පලාගම කියලා අධීර 5ක් යටතේ යන්නේ මේ ආරම්භ යත්න අවස්ථාවේ අපි යන්නේ පාඩම් දෙක. සති 5යි තමයි. සති 20 ඉවර වෙන්න ඕනේ හින්දා මේ යත්න අවස්ථාව යන්නේ උපරිමයට තාම ගියේ නැහැ. එහෙනම් පළවෙනි කොන්දේසිය ඕක. එහෙනම් දෙවෙනි කොන්දේසිය තමයි අපි කියන්නේ ප්‍රමාණවත් කොන්දේසිය කියලා. හරිද? ඒකෙදි කරන්නේ දැන් අර විදිහට මෙහෙම අඹ පරිභෝජනය කරමින් ඔයා 30 10 60 20 කියන ආදී වගේ ඔහොම සමානයි. ඒක ඔහොම ඇවිල්ලා තියෙනවා. හරිද? තව එක්කෙනෙක් එනවා ඇති අඹ ගෙඩි. දැන් බලන්න මෙතන කීයද? 3ට 3 සමානයි. එහෙනම් සමතුලිතයි. ගාන හදනකොට තේරෙනවා. හරි? මේ වගේ සමානයි. තව එක්කෙනෙක් ඉන්න පුළුවන් 20යි 10යි 40යි 20යි. ඒත් මොකද? මෙයා 2යි 2යි. ඒත් සමානයි. මෙතෙන්දිත් සමතුලිතයි නේ. දැන් පාරිභෝගික සමතුලිත වෙන අවස්ථා කීපයක් තියෙනවා. තවත් එකක් ගත්තොත් ඕන අපි හිතමු 40යි 10යි 4යි මෙතන 80යි 20යි. ඒත් 4 සමානයි 4. එහෙනම් මේ පළවෙනි කොන්දේසිය තෘප්ත වෙන සමතුලිත අවස්ථා කීපයක් තියෙනවා. එහෙනම් පාරිභෝගිකයෙක් එහෙම සමතුලිත වෙන්නේ අවස්ථා ගොඩක. එහෙනම් අපිට ඊළඟ එක අවශ්‍ය වෙන්නේ එහෙමයි. දැන් මොකද ඒ කියන්නේ? දැන් ඔයා කඩේට ගිහිල්ලා ඔන්න අර ස්කර්ට් බ්ලවුස් දාගෙන එනවා අනිත් එකේ මේක මොකක්ද ස්කර්ට් බ්ලවුස් උන්නේ. අඹ ගෙඩි ටිකක් දාගෙන එනවා, දොඩම් ගෙඩි ටිකක් දාගෙන එනවා, අඹ ගෙඩි ටිකක් දාගෙන. එහෙම අරන් ඇවිල්ලා ඔයාලට බලන්න සංයෝග කීපයක් එනවා මේ කියන කොන්දේසිය තෘප්ත වෙන්නේ. එතකොට ඔයාලා කොහොමද හරි එක තෝරගන්නේ? ඔයා උපරිම තෘප්තියක් ලබන එක තෝරන්නේ කොහොමද? එන්නේ ඒකෙදී අපි දෙවෙනි කොන්දේසිය බලනවා. මොකද කරන්නේ? වාහන දෙකක් විතරක් තියෙනවා නම් QA PA ධන QB PB සමානයි M ආදායම. සමාන හෝ කුඩයි. කුඩා වෙන්නත් සමාන හෝ කුඩයි ආදායම. හරිද? එහෙනම් පළවෙනි භාණ්ඩයේ ප්‍රමාණය පළවෙනි භාණ්ඩයේ බිලින් වැඩි කරනවා. ඒකට එකතු කරනවා දෙවෙනි භාණ්ඩයේ ප්‍රමාණය දෙවෙනි භාණ්ඩයේ මිලෙන් ඒක අනිත් පැත්තනේ ඒ දෙකේ වටිනාකම කුඩා වෙන්න හෝ සමාන වෙන්න ඕනේ ආදායම. හරිද? අන්න එතෙන්දි තමයි ඔයා සමතුලිත වෙන්නේ. right. ඒක තමයි දෙවෙනි කොන්දේසිය. අපි ගාන හදමු.
දැන් අර එහෙම මෙහෙම පොඩ්ඩක් පැටලිලා තියෙන එක මම දැන් අද මෙතින්දීම තව විනාඩි 5කින් සමතේට පත් කරන ඕන බාන්න ඊළඟ ගාන හදපුවම තේරෙන විදිහ ඔය කියපු දේ. හරි. ඒ ගොඩක් වෙලාවට අර මේ විෂයන් කරපු අයට අර මේ වගේ නිකන් ලියලා හදපුවම ටිකක් තේරෙනවා අඩුයි. ගානක් කරපුවම වඩා තාවර වෙනවා. ඒක එහෙම තමයි. අර thinking pattern එක වෙනස් නේ. කියවන ආකාරයේ සබ්ජෙක්ට් මේව මැක්ස් කරපුවාට මේක අවුලක් නැහැ මෙවුවා. ඒකට විතර අවුලුන් තව ඉස්සරහා මේ කෝස් එකේ අවුල් වෙන්නේ නැහැ. මේක කෝස් එකක් යන. රයිට්. ඔය වගුවක් දීලා තියෙනවනේ අපි ගාන හදමු. සංඛ්‍යාත්මක උදාහරණයක් දීලා තියෙනවා. වෙළඳ පොලේ A හා B වශයෙන් භාණ්ඩ දෙකක් පමණක් ඇතැයිද ඒවායේ මිල ගණන් පිළිවෙලින් රුපියල් 2 සහ 4යිද පාරිභෝගිකයා වැය කළ හැකි ආදායම රුපියල් 38ක්ද A හා B භාණ්ඩ අදාළ උපයෝගීතා ලේඛන දී ඇතැයි සිතමු. මොන දීලා තියෙනවා. හරිද? එහෙනම් පාරිභෝගික සමතුලිතය හොයන්න කියන්නේ ප්‍රශ්නේ ඒකයි ආ. අපි ඔය භාණ්ඩ ඒකක ගන්න කිව් හොඳ කොලයක ලියා ගන්න එක ගානයි හදන්නේ. ඊට පස්සේ ඔයාලට හදන්න දීලා තියෙන විභාගෙට ඕන තරම්. ඒව බලන්න හදන්න. මමත් කිව් ටිකක් එවල ඇති. ගානක් එක හදන්න. අතර පහ හය හත අට. ඊට පස්සේ ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය දීලා තියෙනවා භාණ්ඩ දෙකේ A B පළවෙනි එක නෑනේ 30යි 15යි 10යි 10යි 8යි 6යි 5යි 3යි 1යි. හරි. පළවෙනි. එවැනි එක මම වෙන පාටකින් කියන්නම් කොකට මේ ගාන ටිකක් ගහට දුරට යන හින්දා පැටලෙන්නේ. 40යි 30යි 22යි 15යි 10යි 6යි 4යි 1යි. ඊට පස්සේ දීලා දෙනවා ඔයාලට පුරවන්න එක. ඒක පුරවන්න. MU A බෙදීම PA MU B බෙදීම PB පාඩ දෙක. හරි. ටක්කා පුරවන්න. උත්තර ටික දාන්න පළවෙනි එකේ දාන්න. පළවෙනි එකට ඉන්නේ කීයද? ඒ නෑ. එච්චර එහාට ලියන්න දෙපා. දැන් ඒ කලින් කියපුවක් වෙන්නද නේ? එහාට ලියන්නේ හරි හරි. අර කියන්නේ පළවෙනි එකට එන උත්තර ටික. තාම හදනවා. සමහර අය ප්‍රශ්න වෙලා ඇති දැන් මොකක් හරි ඒකයි මම දන්නවා ඒ මොකද්ද ප්‍රශ්නේ කියලා. බලමු කවුරු හරි හදයි. පහළොවයි 7.5යි
5යි 4යි 3යි 2.5 1.5 පළවෙනි එක විතර දී දැම්මේ වතුර බොන්න තුන මුණ අත ගන්නද ආර පරිප්පුවක් තමයි කොරෝනා කරේ හරි PA කීයද දෙකයි මොකද අන්න ඒක හොයාගන්න බැරුව ඇත්තේ මිලහටුවේ එහා පැත්තේ තියෙනවා PA කියන්නේ දෙකයි මේක දෙකයි මේ තියෙන MUA එහෙනම් 15 බෙදී 30 බෙදීම දෙක 15යි 15 7.5යි 5යි 4යි 3යි 2.5යි 1.5යි 0.5යි හරිද දෙවෙනි එකට මොනවද එන්නේ පුතේ මේකට MU B බෙදීම PB මිල කීයද ඒක තියෙන්නේ අර ගාණිය මොනවා තමයි හොයාගන්න බෑ මිල 4යි 40 බෙදීම 4 10යි 4 වරක් 7.5යි 4 වරක් 5 20යි 5.5යි 4 වරක් 3 12යි එයට 7.5යි 4 වරක් 2.5යි 4 වරක් 1.5යි 4 වරක් 1.5යි එහෙම දෙන්නේ 10යි 7.5යි 5.5යි 3.75යි 2.5යි 1.5යි 1.5යි හරි නේ අනිත් අය හදන්නේ නැද්ද එකම ළමයා මේ දාලා දින්නේ අනිත් අය ඉන්නවා නිදිද මන් දන්නේ right දැන් අපි හොයන්නේ මොකද්ද මේ පාරිභෝගිකයා සමතුලිත වෙන විදිහ දැන් මේ හොයාගත්ත හැටි මතකනේ මේ රුපියල් මේකේ හතර තියෙන්නේ ගානේ එහා පැත්තේ තියෙනවා හරි ගානේ තියෙනවා ඒක හොයාගන්න බැරුව මම දන්නවා ඔය ඒවායේ මිල ගණන් පිළිවෙල රුපියල් 2ක් සහ 4ක් යයිද පාරිභෝගිකයා වැය කළ හැකියාව දැන් 38ක් යයිද කියලා තියෙනවා ඒකින් හොයාගන්න එහෙනම් පළවෙනි කොන්දේසිය මෙතන පිළිගන්නවනේ MU A බෙදීම PA සමාන වෙන්න ඕනේ MU B බෙදීම PB ඕකනේ අපි අර සාමාන්තික උපයෝගිතා මූලධර්මය කියලා හොයාගත්තේ නේද මේ බලන්න MU A බෙදීම PA MU B බෙදීම PB දැන් එහෙම සමාන වෙන ඒවා තියෙනවද මේකේ ඊයක් තියෙනවද ඊයක් තියෙනවද MU A බෙදීම PA MU B බෙදීම PB ට සමාන ඒවා කීයක් තියෙනවද මේ දෙකේ ටක්කල් කියන්න පුළුවන් එක හරි දෙකයි ඈ තපහත් මොකද්ද දෙකයි හරි දෙකයි ඔක්කොම කියනවා බලන්න 7.5 සමානයි right 2.5 සමානයි right 1.5 සමානයි 0.5 සමානයි හතරක් තියෙනවා දෙක වෙන්නේ දැන් මේ දෙක බෙදපුවාම ලැබෙන අගයන් සමාන එක පේජයකට සමාන වෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ අඹ ගෙඩි 5ක් ගන්න ඕන නම් දොරන් ගෙඩි 5ක් ගන්න ඕනේ නැහැ පාරිභෝගිකයා සමතුලිත වෙන්න ඔයා කලිසම් 4ක් ගන්නකොට සාරි 3ක් ගන්න පුළුවන් එහෙම අරන් සමතුලිත වෙන්න පුළුවන් එහෙනම් කලිසම් 3යි අනිත් එක කිව්වොත් එහෙමනම් 4ම ගන්න වෙනවා අනුපූරක භාණ්ඩ ඒවා නෙවෙයි මම කියන්නේ ඒ මත ඕනේ නැහැ මේ භාණ්ඩ වලින් ගන්න ඕන එකම ප්‍රමාණය කියලා එකක් නැහැ එහෙනම් එහෙම අවස්ථාවද දැන් ඒකයි අර කිව්වේ මේ කොන්දේසිය තෘප්ත වුණාට පාරිභෝගිකයා කොතනද සමතුලිත කියන එක කියන්න බෑ පළවෙනි කොන්දේසිය තෘප්ත වෙන අවස්ථා 4ක් තියෙනවා පැහැදිලිද දැන් අර බයිලා විස්තරයක් කිව්වට වඩා පැහැදිලි නේද මේක එහෙනම් පළවෙනි කොන්දේසිය තෘප්ත වෙන අවස්ථා එකට වඩා වැඩි ගාණක් තියෙනවා එතකොට කොතනද මම සමතුලිත මම කොතනද සමතුලිත කියන එක කියා ගන්න බැරි වෙනවා ඔයාට උනා
අන්න එතෙන්දි තමයි අපි බලන්නේ දෙවනි කොන්දේසි. මොකද්ද බලන්නේ? QAPA ධන QBPB සමාන හෝ කුඩා වෙන්න ඕන කීයටද? කීයටද? සමාන හෝ කුඩා වෙන්න ඕන දෙවෙනි කොන්දේසි කීයටද? කියන්න පුළුවන්ද? සමාන වෙන්න ඕන කීයටද? හෝ කුඩා වෙන්න ඕන 38ට. ඒක ගානේ තියෙනවා. ඔයාගේ ආදායම 38ට සමාන හෝ කුඩා වෙන්න ඕන. හරිද? හරි 38ට තමයි. right. දැන් අපි බලමු. දැන් මේ අවස්ථා හතර අපි බලන්න. ඒ බලද්දී දැන් බලන්න පළවෙනි එකේ ගැටලුවක් නැහැ. පළවෙනි එක A කියන භාණ්ඩයෙන් ඒකක 2යි. හරිද? එහෙනම් ප්‍රමාණය 2යි වැඩි කරනවා මිල කීයද? මේකේ මිල 2යි. ධන 7.5යි. වතු එක ඒකක කීයක්ද? එකම පේන්නේ. ඒකිනුත් ඒකක 2මයි. එහෙනම් 2 වැඩි කිරීම දැන් ඒකේ මිල කීයද? 4යි. එහෙනම් 2 වැඩි කිරීම 4. දැන් බලන්න 38. 4යි 8යි 4යි 12. සමාන නැහැනේ අඩුයි තමයි. ඒ වුණාට ගොඩාක් අඩුයිනේ. අපි අනිත් ටිකත් හොයලා බලමු. 38. ඒක නෙමෙයි. එහෙනම් තව බඩු ගන්න පුළුවන්. මෙයා වැරදි කියන්නේ නේ. ඇත්තටම කුඩා කියන එක දැනට අයින් කරන්න පුළුවන්. නැත්නම් තව පැහැදිලියි. කුඩා නෙමෙයි සමාන වෙන්න ඕන. අපි බලමු කුඩා වුණොත් මොකද කරන්නේ කියලා. එතෙන්දි එතකොට පැහැදිලි වෙනවා වෙන්නේ. right. පළවෙනි එක හරියන්නේ. දෙවෙනි එක කියන කොහොමද? A ගෙන් ඒකක කීයද? B ගෙන් ඒකක කීයද කියන්නේ? නැත්තම් උඩ බලන්න ඉවි. A කියන භාණ්ඩයෙන් ඒකක කීයක් කරන්ද? B කියන භාණ්ඩයෙන් ඒකක කීයක් කරන්ද? සමතුලිත වෙන්නේ. ඉලක්කම් දෙක දාන්න ටක් ගාලා A වලින් කීයද B වලින් කීයද? A වලින් එකක 6යි. A වලින් 6යි. B වලින් right. එක්කෙනා වුණ හදලා තියෙනවා. හරි. හොඳයි හදපු අය හොඳයි. අපි අනිත් අයත් බලමු. හරි අපි හදමු. එක්කිනයි මේ හදලා තියෙන. බලමු යාත් අපි දන්නේ නැහැ. 5යි 6යි. එතකොට එහෙනම් දෙවෙනි එක වෙන්නේ A ගෙන් 6යි. ඒ කියන්නේ 6 වැඩි කිරීම 2 ධන 5යි. 5 වැඩි කිරීම 4. එතකොට 6 වරක් 2 12යි 5 වරක් 4 20යි 32යි. ඒකත් අසමානයි 38ට. නේද? ඊට පස්සේ එකකින් ඉන්නේ A ගෙන් 7යි B ගෙන් 6යි. එහෙනම් 3 4 2 ඊට පස්සේ ධන 6 වරක් 4. 4 2 14යි 6 වරක් 4 28යි 38යි. අන්න 38 එනවා. එතකොට 38 එන්නේ මොකද්ද? 1.5ට සමාන වුණ තැන. එතකොට එහෙමනම් ඒ වෙලාවේදී A ගෙන් 7යි B ගෙන් මෙයාගෙන් කීයක්ද? 6යි. එහෙනම් A ගෙන් 7යි B ගෙන් 6යි අරන් රුපියල් 38ම වියදම් කරලා තමයි පාරිභෝගිකයා සමතුලිතයට පත් වෙන්නේ. මේක බැරි වෙලාවක් ඔයාලා ආවොත් ඊළඟ එක හදපුවාම එනවා මෙන්න මෙහෙම. නිකන් හිතන්නකෝ. මෙතන 39යි 38ට සමාන වෙන්න ඕන නිකන් මං කියන්නේ. ඊළඟ එකේදී ඔහොම එනවා. හැබැයි 38 නොවි මේක වෙලා තිබ්බා 36. හරිද? දැන් එතකොට මෙයා විශාලයි මෙතෙන්දි මෙයා විශාලයි.
දැන් මේ දෙකට බැරි වෙලාවක් මෙහෙම ආවනම් ඔයාලා මෙයාද සමතුලිතයි කියලා හිතන්නේ මෙයා. එකද දෙකද ඔයාලගේ උත්තරේ? සමතුලිතය එකද දෙකද? 38 39ට 1යි 36යි 38යි. එකද දෙකද? ඒක මතක තියාගන්න. ඒක විභාගෙට එහෙම පොඩි මේ වගේ මේකක් නෙමෙයි අපි විභාගයව බලමු. එක. ඇයි දෙවෙනි එකට යනවා නම් 1 රුපියලක් උනාට යා ණය වෙන්න ඕනේ. මං ඉස්සෙල්ලවම කිව්වනේ එහෙම වෙන්නේ නැහැ. පාරිභෝගිකයා තාර්කික නම් එයා ඔයා ගාව තියෙන ආදායමෙන් උපරිම උපයෝගිතාවක් තමයි ගන්න. එහෙනම් පළවෙනි එකට තමයි යන්නේ. හරිද? right. එතෙන් එනකම් පැහැදිලිද පුතේ? ඒ ගාන හදන්න පුළුවන්ද? දැන් පැහැදුනා නේද? අරක කියපුවාම එහෙම තමයි. ඉතින් ඒක හැමදාම හැමෝටම එහෙම තමයි. හරි. right. හරි. එහෙනම් ඒක බැලුවා. අපි නිකන් ප්‍රශ්නිකුත් බලමු. තව චුට්ටක් තියෙනවා. ඒක චුට්ටක් කරලම වෙලා තිබ්බොත් බලමු. එක න්‍යාය එක රීතින් කොහොම අනිත්ව කරන්න කල්පු කරන්න ඕනේ නේ. දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. තව චුට්ටක් වේගින් ගියොත් මොකද ඔයාලට? ආද එපා විතරක් කියන්නකෝ. තව චුට්ටක් වේගින් ගියොත් කමක් නැහැ. ආද එපා. හැබැයි පැහැදිලි උත්තරයක් ඕනේ ගොඩක් අයගෙන් මට. තව චුට්ටක් වේගින් යන්නද එපාද? ආද හා. කියන් තාක්කල් ආද එපාද? චුට්ටක් වේගින් යන්නද ආද එපාද? එපා. ඒක මහරක එක්කෙනෙක් අහා කියන්නේ නේ. ඒ මොකද? ආලගේ ලියයි. අන්තිම වෙනකොට එතකොට හරි. දුර්වලතා ටික එහෙනම් ඔයාලා කියව ගන්න. ඒවා විස්තර කරන්න වෙලා නැහැ. උපයෝගිතාවේ සංඛ්‍යාත්මකව මැනිය හැකි බව දුර්වලතාවයක්. ඒ කියන්නේ ඔයාලගේ මේ ටික එපා. මේ ටික ඔය ගානටවත් යන් ඊළඟට යනකොටත් එහෙම තමයි. හැබැයි අවබෝධ කරගන්න හරියටම උත්තර ලියන්න ආන්තික උපයෝගිතා න්‍යායට පදනම වන හීනවන ආන්තික උපයෝගිතා සිද්ධාන්තයේ ආත්මගත ක්‍රමයක් වීම. ස්වයාත්ත උපයෝගිතා කල්පිතය කිරීම. අනුපූරක භාණ්ඩවල බලපෑම විග්‍රහයෙන් බැහැර වීම. මුදල් ආන්තික උපයෝගිතා ස්ථාවර බව උපකල්පනය කිරීම. ඒවා තමයි දුර්වලතා. ඒවා පොඩ්ඩක් ස්ටඩි කරගන්න. ඊට පස්සේ ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කිරීම. ඒක අපි කරමු නේද? පොඩ්ඩක් මම දැන් ලීව් වෙච්චි තින්දා චුට්ටක් එහාට කරමු. ඒක ඔයාලට මම ඉව්වද? උපේක්ෂා වක්‍ර ගැන මේ ටියුට් කියවන්න එපා දැම්ම. එතකොට නිකන් අප්සෙට් වෙනවනේ. එතකොට එහෙමනම් ඉල්ලුම් වක්‍රය ගොඩනැගීම සංඛ්‍යා සූචක ප්‍රවේශයකට ඒකට මම ටියුට් එකක් දීලා තියෙනවා. ඒක හැමෝටම ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක්. ඒක හරි ලේසි මේකෙදි. මාසෙල්ලයානු ඉල්ලුම් වක්‍රය තමයි අපි ගොඩනගන්නේ. මේ තියෙන්නේ ආන්තික උපයෝගිතා වක්‍රය MU1 ඒ සටහනම ගන්න මම නැත්තම් ඔයාලට මම වෙන එකක් කරොත් පැටලෙනවනේ. මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා මගේ ඉතින් දැන් මේ ඔක්කොම මට අඳින්නත් වෙනවනේ ඒකයි වැඩි. එහෙන් ඒකට වෙලා යනවා. මේකෙදි කියන්නේ මේ තියෙන්නේ ආන්තික උපයෝගීතාවය, මේ තියෙන්නේ ආන්තික උපයෝගීතාවය, මේ තියෙන ප්‍රමාණය, මේ කියන්නේ මේකේ ප්‍රමාණය, මේ තියෙන්නේ මිල. හරිද? ආන්තික උපයෝගීතාවය අක්ෂ දෙකේ තියෙන්නේ ආන්තික උපයෝගීතාවයයි ප්‍රමාණය පරිභෝජනය කරන. ඉල්ලුම් වක්‍රයේ අක්ෂ දෙකේ තියෙන්නේ මිලයි පරිභෝජනය කරන ප්‍රමාණය. දැන් බලන්නකෝ. x1 කියන ප්‍රමාණය පරිභෝජනය කරනකොට ලැබෙන ආන්තික උපයෝගීතාවය කීයද? අපි හිතමු 20යි කියන. ඇයි 20යි කියලා හිතන්නේ?
ආන්තික උපයෝගීතාවයේ සංඛ්‍යාත්මක මැනිය හැකි කියලා හිතනවා. එහෙනම් අපි හිතමු 20යි. අපි ඒක උපකල්පනය කරාද? එහෙනම් 20යි. හරි. ඊට පස්සේ පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරනකොට ආන්තික උපයෝගීතාවය මොකද වෙන්නේ? අපි දැන් ඉගෙන ගත්තා. පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරනකොට ආන්තික උපයෝගීතාවය මොකද වෙන්නේ? බිඳුවයි. පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරනකොට ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් ඊන වෙනවා, අඩු වෙනවා. එහෙමනම් පරිභෝජනය x එකේ ඉඳලා අපි හිතමු 5 ඉඳලා 10 දක්වා වැඩි කරනකොට ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. අපි හිතමු 15 වෙනවා. ඇයි? මුදල් ඒකක වලින් මැනිය හැකියි උපකල්පනය කිරීම. එහෙනම් දැන් අන්න ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මිල අඩු වෙනවා. මේ බලන්න Q එකේ තිබ්බද ඒකක ප්‍රමාණය Q2. හරිද? එහෙමනම් තවදුරටත් පරිභෝජනය කරන ප්‍රමාණය අපි හිතමු 20 දක්වා වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? ඊනෝන ආන්තික උපයෝගීතාව න්‍යායයත් උපයෝගීතාවය තවත් පල්ලෙහා එනවා 10 වගේ. එහෙනම් ඒක මිල තියෙන අක්ෂයකට මාරු කරපුවා මෙතන 10. දැන් ඒකක ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා x තුනක්. එහෙනම් දැන් මේ ආර්ථික උපයෝගීතා න්‍යායයේ යටතේ තිබිච්ච ආර්ථික උපයෝගීතා වක්‍රයේ තිබිච්ච ලක්ෂ්‍ය සිරස්අක්ෂයේ මිල සහ තිරස්අක්ෂයේ ප්‍රමාණය දක්වන තවත් තලයකට මාරු කරලා ඒ ලක්ෂ්‍ය අතරලා අඳින වක්‍රය අපි ඉල්ලුම් වක්‍රය හැටියට ගන්නවා. එතකොට වෙන්නන්නේ මිල සහ ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය. එහෙමනම් මිල සහ ප්‍රමාණය අතර තියෙන ඍණ සම්බන්ධය තමයි ඉල්ලුම් වක්‍රයකින් පෙන්වන්නේ. ඒක වනාව පැහැදිලි වෙනවා. ඒක නිසා තමයි ඉල්ලුම් වක්‍රය යටින් හරියට නන්දගේ පියාගේ ආදර කතාව අර මොකද්ද රජත දාමයක් මොකක් යටින් රජත දාමයක් මුතු කැට පෙලක් මැදින් දුවන රජත දාමයක් වගේ දුවනවා වගේ මේ මාසෙල ඉල්ලුම් න්‍යාය තුල යටින් දුවන්නේ ඊනෝන ආන්තික ඵලදා න්‍යාය. නෙමෙයි ඊනෝන ආන්තික උපයෝගීතා න්‍යාය. ඊනෝන ආන්තික ඵලදා න්‍යාය ලබන සතිය නෑ ඊන ආන්තික ආදේශන අනුපාතය ලබන සතිය ඉගෙන ගන්න. අපි එහෙම ආන්තික සංකල්ප ගොඩක් තියෙනවා. ඉතින් ඒකින්ද අද එයිමරු පින් කරගන්නේ කියලා අද දෙන දේ අදම කරන්න. හෙටට කල් තියන්නේ. හරිද? එහෙනම් ඒ විදිහට ඉල්ලුම් න්‍යාය ගොඩනගිය හැකි ඔයාලට ටියුටර් දීලා තියෙනවා. එතකොට අපි අර එක න්‍යායක් යන්තම් ඔන්න ගොඩ දාගත්ත බොහොම අමාරුවෙන් දුවලා. වේගිනුත් යන්න එපා නම් ඉතින් පුට්ටක් ඔයාලා පාඩම් කරන්න තියෙනවා මම. right අපි බලමු ඔයාලා ප්‍රශ්න මම ගොඩක් කියවලා තියෙනවා. ඒකේ මම අංක කියන්න ඒක කරන්න අනිවාර්යෙන්ම නැත්තම් මෙතෙන්දි කරන ටික නම් මදි මම මේ එක චූටි ගානන්නේ කරේ. ඔයාලා විභාගයට ආපුවත් මම ඉවල ඇති. ඒවා ටිකක් වෙනස්. හැබැයි ඔය ගණන් ටිකකින් කරගන්න පුළුවන්. අභ්‍යාසය 11 කියන එක කරන්න ඔක්කොම හරි. උපයෝගීතා ශ්‍රිත අතර දක්වන්න උපයෝගීතා ශ්‍රිතේ ගුණාංග පැහැදිලි කර පාරිභෝගික හැසිරීම විග්‍රහ කිරීමේදී උපයෝගීතා ශ්‍රිත උපයෝගී වන ආකාරය පරීක්ෂා කරන්න. පාරිභෝගික හැසිරීම විග්‍රහ කිරීමේදී ආන්තික උපයෝගීතා න්‍යායයේ භාවිත උපකල්පන විස්තර කරන්න ඔක්කොම අද කරා. ආන්තික උපයෝගීතා සංකල්ප පැහැදිලි කොට රූප සරණ භාවිතයෙන් හීනවන ආන්තික උපයෝගීතා සිද්ධාන්තය විස්තර කරන්න. සංඛ්‍යා සූචක උපයෝගීතා සංකල්පය ඇසුරින් ඉල්ලුම් න්‍යාය තහවුරු කරන ආකාරය විස්තර කරන්න. දැන් මේක මේ පාඩම එහෙම මහන්නේ. පාරිභෝගික හැසිරීම විග්‍රහ කිරීමේදී සංඛ්‍යා සූචක ප්‍රවේශයේ කොතෙක් සාර්ථකද විමසන්න. ඊට පස්සේ මේ වගේ ගාණක් දීලා තියෙනවා. පැහැදිලිද? තියෙනව නේද ඒක? ඒක ඔක්කොම හදන්න ඕනේ. right? ඊට පස්සේ බලන්න දැන් උපේක්ෂා වක්‍ර ගැන දැන් මේ සතිය කියවන්න එපා. ඒක මම අපි ලබන සතිය ඒක සතියකින් බෑ මේ පාඩම ඉවර කරන්න. ඒකට සති දෙකක්වත් යනවා ඉතින් බලමු. ඊට 15 වෙනි එකත් කරන්න. ඒක ඉරිගහන එකක් නේ. එකත් කරන්න. ඊට පස්සේ ඊට පස්සේ තව දෙකක් ඇති පසුගිය විභාග ප්‍රශ්න කියලා අභ්‍යාස කියලා. ටික වැඩිපුර වැඩ කරන්න වෙනවා මේකේ.
ඒකෙන් ඔයාලා කැමති තරම් ලියන්න මේ බලන්න මේක පසුගිය විභාග ප්‍රශ්න කියන එක ඒකේ තියෙන එකමයි අනිකෙත් තියෙන්නේ මොකක් හරි වැරද්දක් වෙලා හරි එහෙනම් පසුගිය විභාග ප්‍රශ්න කියන එකේ බලන්න දැන් ඔයාලා බැරි කියලා පාරිභෝගිකයෝ විසින් දිනකදී ඇපල් පරිභෝජනය කිරීම ලබන උපයෝගිතා පිළිබඳ ලේඛනයක් පහත සටහනේ දැක්වේ. ඇපල් ගෙඩි ගන්න මුළු උපයෝගිතා ආන්තික උපයෝගිතා ලේඛන ව්‍යුත්පන්න කරන්න ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද සමහර තොගවල සෞඛ්‍යයට හානි කර බැක්ටීරියාවක් සොයාගත් බව මෑතකදී ශ්‍රී ලංකා ඇපල් වෙළඳපොලේ නිරීක්ෂණය වේ. මෙම තත්ත්වයේ හේතු උපයෝගිතා ලේඛනය වෙනස් කිරීමට හේතු වන්නේද පැහැදිලි කරන්න. හොඳ ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඊට පස්සේ මුළු උපයෝගිතා සහ ආන්තික උපයෝගිතා වක්‍රයන්හි ස්වරූපය පෙන්눔 කර එමගින් එහි සන්තෘප්ත ලක්ෂ්‍ය හඳුනා ගන්න. පාරිභෝගිකයා විසින් ඇපල් ගෙඩි 5ක් මිලදී ගන්නා විට ඔහුට එක් ඇපල් ගෙඩියක් නොමිලේ ලැබෙනවා සිතන්න. පාරිභෝගිකයාට ඇපල් ගබඩා කිරීමට ගැටලු නැතිනම් අමතර ඇපල් ගෙඩිය මගින් ඔහුට තවදුරටත් ඍණ උපයෝගිතාවක් ලැබෙන්නේද පැහැදිලි කරන්න. සූක්ෂම ආර්ථික විද්‍යාවේ උපයෝගිතාවේ කෙසේ ඉල්ලුම් නීතිය තීරණය කරන්නේද යන්න පැහැදිලි කරන්න. අවම වශයෙන් උපේක්ෂා වක්‍රයක ලක්ෂණ තුනක් විස්තර කරමින් ප්‍රතිපත්ති විශ්ලේෂණයේදී උපේක්ෂා වක්‍රය යොදා ගන්න අවස්ථා දෙකක් විස්තර. ඒකේ ලකුණු 15ක් දැන් ගන්න පුළුවන් ඔයාලට. එක දවසක්. ඊළඟ එකෙත් උපේක්ෂා වක්‍රයෙන්ද එන හීනවන ආන්තික ආදේශ අනුපාත නියම වෙන කරන ඒක බෑ. හරිද? ඒ උපේක්ෂා වක්‍රවලනේ. එහෙනම් මේ පසුගිය විභාග ප්‍රශ්න කියන එකේ ඒ අභ්‍යාසය කරන්න. උපේක්ෂා වක්‍රවල ලක්ෂණ තුන විස්තර කරන්න යන්න එපා. ඒක තාම බෑ ලබන සතිය වෙනකම්. හරිද? ඔතෙන්ද එනකම් අපි ඔතනින් නවත්තමු. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නැත්තම් නිකන් ඔක්කොම ප්‍රශ්නද මේවා? නෑ අපි ඔය පොඩි දෙයක් කරේ. ඒ ටියුට් එකේ ඇති අර සංරෝධක වලට යටත් උපරිම කිරීමේ ගැටලුවක් ඒවා මම කරන්න යන්නේ නැහැ. මොකද ඒවා මැක්ස් කරපු අය බලන්න ඒක එයාලට පුළුවන් අර න්‍යාස නිශ්චායක අරන් ඔයාලා දන්නවා හේසියන් න්‍යාසයට දැම්මන් පස්සේ බිඳුවට වඩා අඩු ඉනම් උපරිමයක් වෙනවා ඊට වඩා වැඩි ඉනම් අවමයක් වෙනවා. ඒවා අර මම මෙතන හිටියානම් වෙලා තියෙන හින්දා ඉගෙන ගන්න ආසාව ඉන්න අයත් එක්කෙනෙක් හරි ඉන්න හින්දා ඒ වගේ කොටසක් මම කියලා දෙනවා. මේ යටතේ ඒ උවමනාවට වැඩිව කරන්න කාලය නැහැ. මොකද මේ ප්‍රසන්ටේෂන් එක දැම්මම වගේ මම ඔක්කොම ආපහු ලියන්න බෑ මෙතන. ඒකට ඒ වෙලාව යනවා. ඉතින් ඒකින්ද දැන් උවමනාව ටික විතරයි මේ කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් ඔක්කොම ප්‍රශ්නද? තව අපි ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ආර්ථික විද්‍යාව නොකරපු අයට ප්‍රශ්නයක් තියෙනවද? ඒ කියන්නේ ආයෙ නම් අපි ඉන්නේ නැහැ වගේද? නෑ මේ චූටි පාඩමක් කරේ මේවට බය වෙන්න ඕනේ. අනික සූක්ෂම ආර්ථික විද්‍යාව කොහොමද තමයි අමාරු නැහැ එකක්වත් මේ ගොඩක් ලේසි මේක. මෙක්‍රෝ වලට වඩා. ප්‍රශ්න නැද්ද පුතේ? මම බැලුවේ නෑ. මොකක් හරි කිව්වේ නෑනේ වලනේ. ප්‍රශ්න නැහැ කාටවත්. හරි එහෙනම් අපි නවතුමු. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ප්‍රශ්නයක් නැති බවයි. අපි ලබන සතිය හම්බ වෙනවා. right okay